අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අදත් සුපරිදි පරිදි සසරින් නිවනට මාතෘකාව යටතේ 82 වන ධර්මදේශනාව සමාවෙන් 83 වන ධර්මදේශනාව ආරම්භ කිරීමටයි සූදානම්ව සිටින්නේ. මේ දේශනා මාලාව මෙහෙයවනු ලබන්නේ ධර්ම කතික කහපොළ ශ්‍රී සද්ධම්මා මහ විහාරය ආරම්භ කළ කරුණාගල මිහින්තලේ චිත්ත විවේකාරාම උභය මහ විහාරාධිපති මට්ටානාචාර්ය අති පූජනීය රාමකියන අවසරයි තපෝවණේ ආර්යදල ස්වාමීන් වහන්සේ විසින් මා දනිතා ගෞරවයෙන් පාද නමස්කාර ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපයේ වැඩ සිටින ඔබ වහන්සේට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු සාදු සාදු. හොඳයි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සසරින් නිවනට කියන මාතෘකාව යටතේ සෑම සෙනසුරාදා දිනකම තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. යම් හේතුවක් කාරණයක් නිසා මේ අද සඳුදා දවසට යොදාගත්තත් ලබන සතියේ සඳුදා දිනේ තමයි මේ දේශනාව සිදු කරන්නේ. අන් සෑම දිනකම අපි සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් හවස 2කටත් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වේලාවෙන් සවස 6:30ටත් මේ ධර්ම දේශනා මාලාව සිදු කරනවා. මේ අද දවසේ සිදු කරන්නේ 83 84 කුමාරී 83 වෙනි ධර්ම දේශනාව වශයෙන් තමයි සඳහන් වුනේ. 83 වෙනි ධර්ම දේශනාව. ඉතින් ධර්ම දේශනා 82ක් අපි මේ වෙනකොට අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. ඉතින් අද ඒ 83 වෙනි ධර්ම දේශනාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ඔච්චරක්ද කියන එක අපිට කියලා නිම කරන්න බෑ. ඉතින් සෑම දෙයක්ම අපි දන්නවා. විශේෂ සෑම දෙයක්ම අපිට කමඨහන් වශයෙන් ගන්න පුළුවන්. කමඨහන් කියන්නේ කර්ම කියන්නේ සිතුවිලි, ස්ථාන කියන්නේ තැන. සිතුවිලි වලට තැන. ඒතර විශ්වයේ කිසිම තැනක් නැහැ සිතින් අරමුණු කරන්න බැරි. ඕනම තැනක් සිතින් අරමුණු කරන්න පුළුවන්. හැබැයි ඒ සියල්ල ධර්මයට අනුකූලව යම් කිසි කෙනෙක් මෙනෙහි කරනවා නම්, පරීක්ෂා කරනවා නම් යම් දිනක සත්‍ය අවබෝධ කරනවා. ධර්මයට අනුකූලව මෙනෙහි කළොත්, පරීක්ෂා කළොත්. ඒ නැති තාක්කල් අපි විවිධ ඇදහිලි, විවිධ පිළිගැනීම්, විවිධ දේවල් පස්සේ යනවා. ඒ යන්නේ අවිද්‍යාව හෙවත් මෝහය කරපින්නගෙන. අවිද්‍යාව හෙවත් මෝහය කරපින්නාගෙන ඇවිදින තාක්කල් අපි දුකට භාජනය වෙනවා කියන කාරණය බුදුදහම පෙන්වලා දුන්නා. තථාගතයන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා. අපි කවදා හරි අවිද්‍යාවෙන් මිදෙන්නට ඕනේ, මෝහයෙන් මිදෙන්නට ඕනේ. ඒකට තියෙන එකම ධර්මය බුදුදහම, බෞද්ධ දර්ශනය. වෙන කිසිම දහමක් අනුගමනය කිරීමෙන් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ. අනිත් සෑම දහමක්ම අපි ඒව පහත් කරනවා නෙමෙයි. ඒවත් යම් යම් ජීවිතය පවත්වන්නට යම් යම් යහපත් දේවල්, හොඳ දේවල් ඒ අනිකුත් ආගම් තුල තියෙනවා, ඒ දර්ශන තුලක් තියෙනවා. හැබැයි එයින් සදාකාලික විමුක්තියක්, සදාකාලික නිදහසක්, දුකින් මිදීමක් සදාටම දුකින් ගැලවීමක් නැහැ. තාවකාලික යම් ආකාරයක තාවකාලික යම් සහනයක්
ලබා ගන්න පුළුවන් කමක් ඇති. හැබැයි සදාකාලික වෙන්නේ සියලු දුක් වලින් සදාකාලිකව නිදහස් කරන්නේ බුදු දහම තමන්ගේ ජීවිත තුළින් ප්‍රායෝගිකව අනුගමනය කිරීමෙන් විතරයි. ඒකට කියන්නේ ධර්මානුධර්ම ප්‍රතිපදා. මේ ධර්මයට අනුව ප්‍රතිපදා පිළිවෙතේ පිහිටලා හිටියොත් තථාගත ධර්මයට අනුව ඒ ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය. යද මාතෘකාව මට ලැබිලා තියෙන්නේ මේ ස්පර්ශ මූලික සූත්‍රය. නැත්නම් පස්ස මූලික සූත්‍රය පිළිබඳ. දුකට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයම තමයි. දැන් අපි දුකට ප්‍රත්‍ය අපි කියනවානේ සමුදය කියලා, එහෙම නැත්නම් තෘෂ්ණාව කියලා. දැන් මේ ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශ නිසා තමයි දුක හටගන්නේ. නැත්නම් දුකක් හටගන්නේ. ඒක තථාගතයන් වහන්සේ තව තැනක දේශනා කරනවා. මහණෙනි, මනාව දැනගත යුතු ධර්මතා තුනක් තියෙනවා. මනාව දැනගත යුතු ධර්මතා තුනක්. ඒ තමයි ආශ්‍රව, උපාදාන හා ඒ දෙකට ප්‍රත්‍ය වෙන ස්පර්ශය. එතකොට ආශ්‍රවයන්ටයි උපාදානයටයි ප්‍රත්‍ය වෙන ස්පර්ශය මනාව දැනගත යුතු ධර්මතා තුනක්. ඒ කියන්නේ ආශ්‍රව දැනගන්න ඕනේ, උපාදානය කියන එක දැනගන්න ඕනේ, ඒකට ප්‍රත්‍ය වෙන ස්පර්ශය දැනගන්න ඕනේ. එහෙනම් කොහොමද මේ ආශ්‍රව වලට ප්‍රත්‍ය වෙන්නේ? ස්පර්ශය කියන්නේ. උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ අපි අහලා තියෙන්නේ ඔය ඇට්ටිය දැන් අහලා තියෙන්නේ දැනගෙන තියෙන්නේ උපාදානයට ප්‍රත්‍ය වෙන්නේ තණ්හාව කියලා. නේ? ආශ්‍රව වලට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව කියලානේ. ඒක ඇත්ත. ඒක එක පැත්තකින් දේශනා කිරීම. ආශ්‍රව වලට ප්‍රත්‍ය වෙන්නේ අවිද්‍යාව, අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව, ආශ්‍රව වලට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්පර්ශය. ඒ කොහොමද කියලා අපි බලමු. දැන් අපි දන්නවා සිතක් හට ගන්න නම් සිතත් එක්ක හට ගන්න, සිතත් එක්ක පවතින, සිතත් එක්ක ක්‍රියාත්මක වෙන, සිතත් එක්කම නැති වෙන සබ්බචිත්ත සාධාරණ කියලා හතක් තියෙනවා. සබ්බචිත්ත ඒ කියන්නේ සියලුම සිත් වලට සාධාරණයි මේ ධර්මතා හත නැතුව සිතක් හටගන්නේ. එහෙනම් එතනම තියෙන උත්තරය. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය. ඒකේ මුලටම තියෙන්නේ මොකක්ද? අස්පර්ශය. ඒතොර ඒක නැතු මොකක්ද බෑ? ස්පර්ශ මූලික. ඉතින් සෑම සිතක්ම හටගන්න. ඒතොර සිතත් එක්ක පවතින්නේ, සිතත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ, සිතත් එක්කමයි නිරුද්ධ වෙන්නේ. චෛතසික. මේ හතක් තියෙනවා. ඒ හත සබ්බචිත්ත සාධාරණ. ඒ කියන්නේ සියලුම සිත් වලට සාධාරණයි. මේ ධර්මතා හත නැතුව සිතක් හටගන්න විදිහක් නැහැ, ක්‍රමයක් නැහැ. ඒකෙන් පළවෙනි කාරණේ පස්සේ ස්පර්ශය. හරිද? එහෙනම් සියලු දුක් වලට හේතුව ස්පර්ශයයි. මේක අහගෙන ඉන්න අය පොඩ්ඩක් බය වෙන්න එපා. වහලේ උඩ නායක ඉන්නවා. සාරාංශ එතන මහන්සියට කමක් නැද්ද? දේශනා කළා. එහෙනම් සාරාංශ එතනින් ආත්මෙන් සාරාංශ නවත්තලා පොඩක් අපි වෙලා බලමු. එතනින් ගියා සාරාංශ නෑ වහලේ උඩ ඉන්නවා. එහෙනම් සාරාංශ එතනින් මහන්සිය මේක කැලේනේ. නෑ මෙතන දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ආවිල්ලා කියයි අයින් වෙන්න ඕන මට අයින් වෙන්න ඕන කියයි. අපි ධර්ම දේශනා කරගෙන කවුරු බලනවද? අරින්න බැරි වුණාස නෑ එතනින් එලවන්න බැරි. වහලේ උඩ ඉන්නවා. ඒ බලාගෙන ඉතින් මේ කැලේනේ. එහෙමයි. හරිද? දැන් අපි ගත්තේ එහෙනම් සිතක් හටගන්න අනිවාර්යෙන් චෛතසිකයක් ඕනේ. ඒතකොට එයින් හතක් සබ්බචිත්ත සාධාරණ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය. එහෙනම් ස්පර්ශය මූලිකයි. එහෙනම් සියලුම ඒතකොට
මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මේ සෑම දෙයකටම මුල් වෙන්නේ සිතයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ තව පැහැදිලිව දේශනා කළා. මොකද මනස සිත මූලික වෙන්නේ නැතුව මේ ලෝකේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය. මනසාච්චේ පදුට්ටේන. භාසති වා කරෝති වා. තතෝනං දුක්ඛමං වේති. චක්ඛං වහතෝ පද. ඒකම සපපතර දේශනා කරා මනෝපුබ්බංගමා ධම්මා. මනස තමයි ඉදිරියෙන් යන්නේ. මනෝපුබ්බංගමා ධම්මා. මනෝසෙට්ටා ශ්‍රේෂ්ඨ වෙන්නේ මනස. ඉදිරියෙන් ඉන්නේ මනස. මනෝසෙට්ටා මනෝමය. මනසාච්චේ ප්‍රසන්නේන. ප්‍රසන්න වූ මනස. මනසාච්චේ ප්‍රසන්නේන. භාසති වා කරෝති වා. තතෝනං සුඛමං වේති. ඡායවන පයිනි. පරසපපිනස පවතින්නේ ඒ මනස හොඳ පැත්තට හැරෙවුවා. එහෙනම් ඒ සිතක් හට ගන්න. සෑම දෙයකම මූල වෙන්නේ සිත නම් ඔකට සිතක් හට ගන්න ඉස්සෙල්ලාම මූලික වෙන්නේ මොකක්ද? ස්පර්ශය. පස්සතර මේ සබ්බචිත්ත සාධාරණ මේ හත නැතුව මේ ලෝක කිසි කෙනෙකුට සිතක් හදන්න බෑ. ඒකේ පළවෙනි කාරණය තමයි ස්පර්ශය. තේරෙන දුක හදන ස්පර්ශය. මානසික ක්‍රියාකාරීත්වයට සිත හදන්න නම් ස්පර්ශය නම් මූලික වෙන්නේ. ඉතින් සිතේ ප්‍රවෘත්තියනේ ප්‍රතිසන්දියකට ප්‍රත්‍ය වෙන්නේ. සිතේ පැවැත්මනේ. සංස්කාර මත. තෘෂ්ණාව, අවිද්‍යාව, තෘෂ්ණා, උපාදාන. ඔක්කොම සිතේ ස්වභාවයන්. එහෙනම් සෑම දෙයකටම ස්පර්ශය ප්‍රත්‍යද? ඔව්. ඒ අවිද්‍යාව කියන නාම ධර්මයක් ඒ සිතත් හට ගන්න නම් එහෙනම් පස්ස වේදනා සංඥා චේතනා එකග්ගත ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය කියන හත අනිවාර්යෙන් ඕනේ. ඒ අවිද්‍යාව කියන්නේ සිතක් නේ. තෘෂ්ණාව කියන්නේ සිතක් නේ. එහෙනම් ඒක හට ගන්නත් පස්ස වේදනා සංඥා චේතනා එකග්ගත ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය. ඒතර පළවෙනි කාරණේ පස්සේ. ඊට පස්සේ තමයි අනිත් ඒවා. වේදනා ස්පර්ශ නිසා විඳින. සංඥා අඳුනා ගැනීම. පස්ස වේදනා සංඥා චේතනා කර්මය. සංඥා චේතනා එකග්ගත. සිතේතන නවති. ජීවිත ඉන්ද්‍රිය. නාම ජීවිත ඉන්ද්‍රිය. නොකඩින සිඳී එන්නේ ප්‍රවෘත්තිය. ජීවිත ඉන්ද්‍රිය. මානසික කාර්ය. ඒතර පළවෙනි කාරණය ස්පර්ශය. අනිත් පැත්තෙන් බැලුවොත් තව පැති වලින් අපිට බලන්න පුළුවන්. ඇහැට රූපයක් ස්පර්ශ වෙන්න ඕනේ සිතක් හැදෙන්න. එහෙනම් ස්පර්ශය මූලිකයි. ඇහැට රූපයක් ස්පර්ශ වුනේ නැත්තම් සිතක් හදන්න බෑ. කනට ශබ්දයක් ස්පර්ශ වෙන්න ඕනේ. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්න ඕනේ. ගාන සම්පස්ස. දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ. කයට පහස ස්පර්ශ වෙන්න ඕනේ. මනසට අරමුණු ස්පර්ශ වෙන්න ඕනේ. දර ස්පර්ශය. ඒක පැත්ත, තවත් පැත්ත. අනිත් පැත්ත තමයි ගැබ් ගැනීමේදී යුක්තාණුවට ප්‍රතිසන්දි විඥානයේ ස්පර්ශ වෙන්න ඕනේ. දැන් විශේෂ ආහාරයක් හැටියට දේශනා කරා. පස්ස ආහාරය. තර ස්පර්ශය. මේ ප්‍රතිසන්දි විඥානයේ යුක්තාණුවට ස්පර්ශ වෙන්න ඕනේ. එතනත් ස්පර්ශය මූලිකයි. දැන් පවත්ම පටන් ගන්න. බිත්තරයක් ඇතුලේ හරි, මව් කුසක හරි, කුණු කාණු පල් වතුර වල හරි, උපපාතික හරි. එහෙනම් ස්පර්ශය මූලිකයි. දැන් ආශ්‍රව හා උපාදානයි. දැන් තව තැනක දේශනා කරනවා. එතකොට ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය කියන. ඒ කොහොමද? අපි දන්නවා ආශ්‍රව කියන්නේ මොනවද කියලා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. උඩ කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව. අපි ගමු කාමාශ්‍රව. කාම කියන්නේ කැමැති. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. දැන් අපි දන්නවා එක වස්තුකාම, ක්ලේශකාම කියලා දෙකට බෙදෙනවා. වස්තුකාම වස්තු වලට කැමති.
ඒ වස්තුන් නිසා සිත තුළ ඇති වෙන සිතුවිලි වලට කැමති. ඒකට ක්ලේශකාම. අවස්තුකාම. දැන් ගෙවල් දොරවල් කියන්නේ රූප. ඉඩකඩම් කියන්නේ රූප. යාන වාහන කියන්නේ රූප. මිල මුදල් කියන්නේ රූප. රන් රිදී මුතු මැණික් කියන්නේ ආභරණ කියන්නේ රූප. අඹදරුවෝ කියන්නේ නාම රූප දෙකම. ඥාති මිත්‍රාදීන් කියන්නේ නාම රූප දෙක. දැන් එතකොට අපි රූපස්කන්ධය. මේ සතර මහා ධාතුන්ට අපේ සිත ස්පර්ශ වෙන්න ඕනේද නැද්ද සිත හටගන්න? කාමාශ්‍රව. ආශ්‍රවය. ඒ කියන්නේ ඇලීමේ සිතක් හදන්න නම් අපේ සිත දැන් ගෙදරට නම් අපේ සිත ඇල්ලලා තියෙන්නේ. ඒතකොට අපේ සිතෙන් අරමුණු කරනවා ගෙදර. ගේ අරමුණු කරනවා. ඒතර සිත ස්පර්ශ වෙලා ඉවරයි ගෙට. ඒ ස්පර්ශ වෙන්නේ පෙර අරමුණ ගන්න. නැත්තම් කොහමද අරමුණ ගන්න? මගේ ගේ කියලා. ඒතර ගේ ඇතුලේ නිවස තුල තියෙන සියලුම උපකරණ දැන් මගේ කියලා ගන්න නම් ඒවා අරමුණු කරන්න ඕනේ. අරමුණු කරන්න එපා. අරමුණු කරන්න නම් සිත එතන ස්පර්ශ වෙන්න ඕනේ. කාර්යක මගේ. මගේ කියලා හිතනකොට මේ සිත එතන ස්පර්ශ කාර්යකට ස්පර්ශ වෙලා ඉවරයි. ආශ්‍රවයට ප්‍රත්‍ය ස්පර්ශිත. ඉඩම කඩම තියෙන වෙන දිහායක. ඉඩම තියෙන වෙන දිහායක. අක්කර කීපයක්. සිතින් අරමුණු කරනවා. සිතින් ස්පර්ශ කරනවා. ඒතර ඒ අරමුණ ගන්නවා. එක කාම වස්තුවක්. එක කාම ආශ්‍රවයක්. ඒ සිත එතන ඇලිලානේ. කාම කියන්නේ කැමැති, ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඒතර එතන සිත ඇලිලා තියෙන්නේ. ඉතින් ඒ අනුවනේ අරමුණ ගන්න. එතකොට ඉඩමට සිත ස්පර්ශ කරන්න ඕනේ අරමුණ ගන්න. සිතින් ස්පර්ශ කරන්න ඕනේ ඉඩම. නැද්ද? ඒතර ආශ්‍රවයට ප්‍රත්‍ය වෙන ස්පර්ශයද? ඔව්. මිල මුදල්. දැන් මිල මුදල් කියන්නේ රූප ධර්මයන්නේ. සතර මහා ධාතුනේ. අපි මනසෙන් ස්පර්ශ කරන්න ඕනේ. එතකොටනේ දැනගන්නේ මට මෙච්චර මුදල් තියෙනවා කියලා. ඒතර අරමුණ ස්පර්ශ කරනවා. රූපය මනසින් ස්පර්ශ කරනවා. ස්පර්ශ කළාමනේ දැනගන්නේ මට මෙච්චර මුදල් තියෙනවා. දැන් එතකොට ආශ්‍රවයට ප්‍රත්‍ය ස්පර්ශයද? ඔව්. මනසෙන් ස්පර්ශ කරන්න ඕනේ. ඒතර ගෙවල් දොරවල් මනසෙන් ස්පර්ශ කරනවා. යාන වාහන මනසෙන් ස්පර්ශ කරනවා. ඒතර මොකක්ද හැදෙන්නේ? ආශ්‍රවයක්. ඒතර කැමැත්තෙන් ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවා කියන්නේ ආශ්‍රවය. ඒ ආශ්‍රවයට ප්‍රත්‍ය මනසින් අර ධර්මතාවයන් ස්පර්ශ කිරීමනේ. එහෙනම් ආශ්‍රවයන්ට ප්‍රත්‍ය. ඒ ස්පර්ශය ඒක නවත්තන්න බෑ. හැබැයි චන්දරාගය නවත්තන්න පුළුවන්. ස්පර්ශය නවත්තන්න බෑ. තේරෙනවද? එහෙනම් ආභරණ තියෙනවා නම් ආභරණ අපි මනසින් ස්පර්ශ කරනවා. මට මෙච්චර ආභරණ තියෙනවා. මට මාලයක් තියෙනවා. මට බේස්ලට් එකක් තියෙනවා. මට වලලු තියෙනවා. මට ඒ ආදි වශයෙන් රත්තරන් තියෙනවා. රිදී තියෙනවා. මුතු තියෙනවා. මැණික් තියෙනවා. ඒක මනසින් ස්පර්ශ කරන්නේ නැද්ද ඒවා? ඒවා මොනවද? ඒවා කාම වස්තු. කාම වස්තු නිසා සිත කෙලසෙනවා. සිත අපිරිසිදුන ක්ලේශකාම. ඒ කියන්නේ ආශ්‍රව. දැන් එතකොට ස්පර්ශය නෙමෙයිද ආශ්‍රවයන්ට ප්‍රත්‍ය. ආශ්‍රව හැදෙන්නේ ස්පර්ශය නිසා නෙමෙයි. ඒතර ස්පර්ශය කියන්නේ මොකක්ද? නාම ධර්මයක්. චිත්තක්ෂණයක් තුළ. එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙන නාම ධර්මයක් ස්පර්ශය කියන්නේ. හැබැයි අපි ඒකට ඉඩ දීලා ඉන්නවා නිහඬ. ඕන විදියට ස්පර්ශ වෙන්න නිහඬව ඉඩ දීලා ඉන්නේ. ඒක කෙලෙස් හදනවනේ. ආශ්‍රව හදනවනේ.
ඇලෙන සිත් හදනවා. ඇලෙන සිත් කියන්නේ ආශ්‍රව. අබුදරු නාම රූප දෙකක් තියෙනවා. අපි අරමුණ ස්පර්ශ කරනවා. විශාල පිරිසක් මැද්ද ඉන්න හිටිය. දැන් පාසලට ගියාම අපි දන්නවා දරුවා බලන්න පාසලට ගියා නම් ඒ දරුවෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ දරුවා සියලු දෙනාගෙන් මැද්දෙන් ශණයෙන් අරමුණ ස්පර්ශ කරනවා. අර ඉන්නේ මගේ දරුවා කියලා. එතකොට අරමුණ ගැනීම තුළ ඇලීමේ සිතක් එනවද නැද්ද? ඇලීමේ සිතට තමයි ආශ්‍රව කියන්නේ. කැමැත්තෙන් ඇලෙන්නේ කාම ආශ්‍රව. දැන් එහෙනම් ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයද? ආශ්‍රවයන්ට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. බාහිර රූප එන ඒවා. දැන් ඇස කියන්නේ රූපයක්. ඉතින් ඇස කියන්නේ එක සිතින් ස්පර්ශ කරන්න එපා. ඇසට කැමති ඒක කාමාශ්‍රවයක්. දර සිතින් ඇස ස්පර්ශ කළා. නැත අරමුණ ගන්න බෑ. ඒ කියන්නේ සිතක් හදන්න බෑ. මගේ ඇස කියන සිතක් හදන්න නම් අර සබතිත සාධාරණේ එහෙනම් ඕනේ. පස්ස වේදනා ඒ පිළිබඳ විදීම සංඥා හඳුනාගත්ත ඇස හැටියට චේතනා ඒකට ආසාවෙන් බලවත් වෙනවා. ඊට පස්සේ වේදනා සංඥා චේතනා එකක් ගත්තා. ඒතර චිත්තක්ෂණයකට එතන සිත රැඳෙන. ජීවිත ඉන්ද්‍රිය නාම ජීවිත ඉන්ද්‍රිය මානසිකාරය ඒ සිතේ ප්‍රවෘත්ති. එන ස්පර්ශය නෙමෙයි එතකොට මූලික. ඇස කාමාශ්‍රවයක්. බාහිර රූපය කාමාශ්‍රවයක්. ඒතර ඒක ස්පර්ශය නෙමෙයිද ප්‍රත්‍ය උනේ. ඒ රූපය පිළිබඳව අරමුණු කරපු ගම ඇලීමේ සිතක් හදලා ඉවරයි. ඒතර කාමාශ්‍රවය. ඒ දෙක නිසා උපදින සිතක්. ඒකට කැමති. ඒකත් කාමාශ්‍රවයක්. එතකොට දැන් ඒ සිත හදන්න ආසාවක් නෑ, ඇල්මක් නෑ. එතකොට ඒ සිත හදනකොටම එතන ස්පර්ශයක් සිද්ධ වෙලා නැද්ද? තින්න සංගති පස්සෝ කිව්වනේ. එතන ස්පර්ශය සිද්ධ වෙලාද? ස්පර්ශය සිද්ධ වෙලා. වේදනාවට ප්‍රත්‍ය මොකක්ද එතකොට? චක්කු සම්පස්සජ වේදනා. ඒකට ස්පර්ශය ප්‍රත්‍යය. චක්කු සම්පස්සජ සංඥා. ඒකට ස්පර්ශය ප්‍රත්‍යය. චක්කු සම්පස්සජ චේතනා. ඒකට ස්පර්ශය ප්‍රත්‍යය. දැන් එතකොට චේතනා කියන්නේ කර්ම. දැන් කර්ම දක්වා අරන් ගියා. එතකොට ඇහැට සිත ස්පර්ශ කළා. සිතින් තමයි ඇස පිළිබඳව දැනගත්තේ. බාහිර රූපය සිතින් ස්පර්ශ කළා. රූපය පිළිබඳව දැනගත්තා. හැදුවා සිතක්. හැදෙනකොට මෙතන ස්පර්ශයයි. තින්න සංගති පස්සෝ. ඒ ස්පර්ශයම ප්‍රත්‍යයයි වේදනාවට. ඒ ස්පර්ශයම ප්‍රත්‍යයයි සංඥාවට. ඒ ස්පර්ශයම ප්‍රත්‍යයයි චේතනාවට. දැන් ස්පර්ශයේ වටිනාකම මොකක්ද? ස්පර්ශයේ ගති දෙයක් මොකක්ද තියෙන්නේ? ස්පර්ශයේ හරය මොකක්ද? ස්පර්ශයේ ගති කියන්නේ. ඒ චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. හැබැයි අපිට ආශ්‍රව හදලා නැති වෙන්නේ. අපිට ආශ්‍රව හදලා ආශ්‍රව සකස් කරලා ආශ්‍රව පිළියෙල කරලා තමයි යන්නේ නැති වෙන්නේ චිත්තක්ෂණය හැබැයි. එක චිත්තක්ෂණය. එහෙනම් චක්කු සම්පස්ස කියනකොටම කරුණු තුන එකතු කරලා ඉවරයි. චක්කු සම්පස්සජ වේදනා කියනකොට ස්පර්ශය ප්‍රත්‍ය වෙලා ඉවරයි. චක්කු සම්පස්සජ සංඥා හඳුනා ගන්න රූපය පිළිබඳව හඳුනා ගැනීම ස්පර්ශය ප්‍රත්‍ය වෙලා ඉවරයි. චක්කු සම්පස්සජ චේතනා කියනකොටම ස්පර්ශය ප්‍රත්‍ය වෙලා ඉවරයි. දැන් කර්ම සකස් කරලා ඉවරයි. ඒතර කර්මය ස්පර්ශ කරන විඥානේ. විඥාණයෙන් කර්ම ස්පර්ශ කරනවා. විඥානේ දැනගන්නනේ මේවා කර්ම කියලා. ඒතර ඒ සිත එතනට ස්පර්ශ වෙලානේ. ඒතර ඒ ස්පර්ශයමනේ යුක්තාණුවට සම්බන්ධ වෙන්නේ ප්‍රතිසන්දි විඥානයි.
ඒතර ස්පර්ශ මූලිකයි. සෑම තැනකදීම සෑම අවස්ථාවකදීම ස්පර්ශ මූලිකයි. පැහැදිලිද කියන එක? දැන් ස්පර්ශ මොකද්ද තියෙන්නේ ගන්න? නාම ධර්මයක්. එක චිත්තක්ෂණයයි. අපේනද ඒතකොට එක චිත්තක්ෂණයකින් කරන විනාශය මොනවාද? ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හදන්නේ. එන දුක්කට ප්‍රති ස්පර්ශය. ස්පර්ශ මූලික වීම දුකට ප්‍රති. දැන් අපි අහලා තියෙන තණ්හා ප්‍රත්‍ය කියන එකනේ දුකට. ඒතර තණ්හාව ඇති වෙන්නේ තෘෂ්ණාව නැමැති සිත. ඒ කියන්නේ ආශ්‍රව සහිත සිත. චන්දරාගය නැමැති සිත. එතකොට එන ස්පර්ශය නිසා නෙමෙයි. දැන් කන අපි අරමුණු කරනවා. කන අරමුණු කරන්නේ සිත එතනට ස්පර්ශ කරන්න බෑ. නැත්නම් අරමුණ ගන්න බෑ. මේ මගේ කන කියලා ගන්න නම් අපි සිත එතනට ස්පර්ශ කරන්න ඕනේ. එතකොට දැන් ශබ්දය. ශබ්දය කනට ස්පර්ශයි. දැන් එතකොට එතන සිතක්. එතකොට සිත අර සිතට ස්පර්ශයි. මොකද්ද? සෝත විඥාණයට. සිතින්නේ දැනගන්න. එතකොට සිත හට ගන්නකොට මෙතන පස්ස තියෙනවා. වේදනා, සංඥා, චේතනා, ඒකග්ගත, ජීවිත ඉන්ද්‍රිය, මානසිකාරය. සිත හට ගන්නකොට මේ හතම තියෙනවා. දැන් එතකොට ඒ කර්ණ තුන එකතු වෙන තැන තියෙන්නේ. ඒකට ස්පර්ශය. විදීමේ සිතට සෝත සම්පස්සජ වේදනා. විදීමේ සිත අයකටත් ස්පර්ශය මූලිකයි. ශබ්දය හඳුනාගත්තා. සෝත සම්පස්සජ සංඥා. හඳුනා ගැනීමට ස්පර්ශය ප්‍රත්‍යයයි. සංඥාවටත් ස්පර්ශය ප්‍රත්‍යයයි. සෝත සම්පස්සජ චේතනා. කර්මය. දැන් කර්මය දක්වාම අරන් ගියේ මොකක්ද එතකොට? ස්පර්ශය නෙමෙයි. එහෙනම් සංස්කාරයන්ට ප්‍රත්‍ය ස්පර්ශය. ඒ චේතනාවට ප්‍රත්‍ය ස්පර්ශය. හඳුනා ගැනීමට ප්‍රත්‍ය එතන විඥානිකට ස්පර්ශ වෙලා. එතනත් ස්පර්ශය. කන කියලා සිතින් ගත්තා නම් ඒ සිත කනට ස්පර්ශ වෙලා. නැතු අරමුණ ගන්න බෑ. කන කියන තැනට සිත යොමු කරන්න ඕන. යොමු කරනවා කියන්නේ ස්පර්ශ කරනවා. චමෝලික, පස්සමෝලික. ඒක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේක විශේෂ ආහාරයක්. කියන්නේ උපදින්න උන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් විශේෂ ආහාරයක්. මේක නැති කරන්න බෑ. හැබැයි එහෙනම් කොහොමද නැති කරන්නේ? ස්පර්ශය නැති වෙනවා නම් ආයතන නැති කරන්න ඕනේ. ආයතන නැති කරන්න නාම රූප නැති වෙන්න ඕනේ. නාම රූප නැති වෙන්න නම් ප්‍රතිසන්දි විඥානය නැති කරන්න ඕනේ. ප්‍රතිසන්දි විඥානය නැති කරන්න නම් කර්ම නැති කරන්න ඕනේ. සංස්කාර නැති කරන්න ඕනේ. සංස්කාර නැති කරන්න නම් අවිද්‍යාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව නැති කරන්න නම් ආශ්‍රව නැති කරන්න ඕනේ. ආශ්‍රව කියන්නේ ඇලෙන ස්වභාවය. අන්න ඒක නැති කරන්න පුළුවන්. ස්පර්ශය නැති කරන්න බෑ. එහෙනම් ඒ ඇලීමට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. හැබැයි ප්‍රත්‍ය වුණා කියලා ස්පර්ශය නැති කරන්න බෑ. ඇලීමේ සිට නැති කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන් අවබෝධය තුළ. එතකොට යාට තේරෙනවා, වැටහෙනවා, අයින් කරන්න පුළුවන් කොතනින්ද කියන එක. අන්න එතන තියෙනවා සමුදාය සත්‍යයට. මොකද්ද? තෘෂ්ණාව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. චන්දරාගය. කැමැත්තෙන් එළීම. ඒකනේ තණ්හා කියන්නේ. ඒකනේ ආශ්‍රව කියන්නේ. ඒකනේ චන්දරාගය කියන්නේ. ඒක අයින් කරන්න පුළුවන්. ස්පර්ශය අයින් කරන්න බෑ. සෑම කෙනෙකුටම සිද්ධ වෙන ධර්මතාවය. ඒකනේ. සෑම සිතක්ම හට ගන්න ස්පර්ශ මූලිකයි කියලා කියන්නේ. සබ්බචිත්ත සාධාරණ පළවෙනිම එකට ගත්ත එකයි. ස්පර්ශය. හැබැයි ස්පර්ශය එතකොට එකයි අහන්නේ ස්පර්ශයෙන් අපිට ඇති ප්‍රයෝජනේ මොකද්ද?
මොකද්ද ඒ ධර්මයෙන් ගත යුතු දෙයක් තියෙන්නේ? වටිනාකමක් තියෙනවද? ඔබ දැන් ස්පර්ශය උපමා කළේ මේ අර හැම ගහපු හරකෙකුටනේ. හැම ගලවපු හරකෙක් කොයි තැනක හිටියත් සත්තු කනවා. දියට බහැලා හිටියත්, ගොඩ බිම හිටියත්, වෙන කිසි ඕනම තැනක හිටියත් සත්තු කනවා. එහෙනම් කොතනකින්වත් ගැලවීමක් නැහැ. අන්න ඒ වගේ තමයි සතර කොහෙන්වත් ගැලවීමක් නැහැ. ස්පර්ශය තියෙනවා. හැබැයි චන්දරාගය අයින් කරන්න පුළුවන්. එහෙනම් කන, ශබ්ද දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය, තන ස්පර්ශය තියෙන අලුතෙන්මයි පටන් ගන්න. එතකොට වේදනාවට ප්‍රත්‍යයයි සෝත සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා චේතනා. එතකොට මේ සියලුම ධර්මයන්ට දර්ශිත හට ගන්නත් ස්පර්ශය ප්‍රත්‍යයයි, වේදනාව හට ගන්නත් ස්පර්ශය ප්‍රත්‍යයයි, සංඥාව හට ගන්නත් ස්පර්ශය ප්‍රත්‍යයයි, සංස්කාරයන් හට ගන්නත් ස්පර්ශය ප්‍රත්‍යයයි. ඒ ස්පර්ශයේ විශේෂ ආහාරයක් වෙනවා උපදින්න ඉන්නා වූ සත්‍යයටත් දැන් උපන්නා වූ සත්‍යයටත්. එහෙනම් දුකට හේතු ස්පර්ශය ගන්න පුළුවන්. හැබැයි තෘෂ්ණාව අයින් කළොත් ස්පර්ශයට ක්‍රියාත්මක වෙන්න බෑ. තෘෂ්ණාව අයින් කළොත්, චන්දරාගය අයින් කළොත්, ආශ්‍රව ප්‍රහීන කළොත්, ආශ්‍රව අවසන් කළොත් ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්න බෑ. ඇයි? රාතන් වහන්සේ විඳින්නේ නැහැ. එතකොට ස්පර්ශය ප්‍රත්‍ය වුණාට වැඩක් වෙන්නේ. වේදනාවට ස්පර්ශය ප්‍රත්‍යයි. රාතන් වහන්සේට සංඥාවක් නැහැ. සංඥා නිරෝධයි. රාතන සංඥා නිරෝධයි. සංස්කාර නැහැ. ඒතර සංස්කාර නැහැ කියන්නේ එන ස්පර්ශය සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ, ස්පර්ශය සංඥාවට ප්‍රත්‍ය වෙන්නේ, ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ රාතන් වහන්සේ. ඒ ඡන්ද රාගය අයින් කරපු නිසා. කැමැත්තෙන් ඇලීම අයින් කරපු නිසා. එකයි කිව්වේ ආශ්‍රව අයින් කරන්න පුළුවන්, ස්පර්ශය අයින් කරන්න බෑ. ස්පර්ශය අයින් වෙනවා ආශ්‍රව ප්‍රහීන කළාම. තන්දි ස්පර්ශයක්. ස්පර්ශයට ඉඩ නැහැ. විඳීමේ සිත හදන්න ස්පර්ශය ඕනි. අර සද්ද අරමුණු කරන්න, දර කන අරමුණු කරන්න ස්පර්ශය ඕනි. සිතින් අරමුණු කරන්න. ඒතර සිත එකට ස්පර්ශ කරලා. බාහිර ශබ්දයට සිත ස්පර්ශ කළා තියෙනවා. ඒ දෙක නිසා හැදෙන සිත එතනම ස්පර්ශය පටන් ගත්තා. තර වේදනාවට ප්‍රත්‍යය, සංඥාවට ප්‍රත්‍යය, සංස්කාරයට ප්‍රත්‍යය. රහතන් වහන්සේගේ තියෙන්නේ වේදනාවට එයට ප්‍රත්‍ය වෙන්න බෑ. හැබැයි ස්පර්ශය එතනක් තියෙනවා. ඒ තමයි අපිට කලිනුත් කියලා දීලා තියෙනවා. රහතන් වහන්සේට කන තියෙනවා. ශබ්ද ඇහෙනවා. සෝත විඥානයත් හැදෙනවා. එතන අලුතෙන් ස්පර්ශය පටන් ගන්නවා. හැබැයි විඳීමට ප්‍රත්‍ය වෙන්න බෑ යාට. විඳීමට ප්‍රත්‍ය වෙන්නේ. එතකොට එහෙනම් ස්පර්ශ එකයි මේ ස්පර්ශ නිරෝධය නිවන කියලා කියන්නේ. ස්පර්ශහයේ නිරෝධය නිවනයි. නැත්නම් විශේෂ ආහාරය. ස්පර්ශහයනේ. එතකොට ස්පර්ශය තියෙනවා කන අරමුණු කරන්න සිටින් කන ස්පර්ශ කරනවා. ශබ්ද ආරමුණු කරන්න සිතින් ශබ්ද ස්පර්ශ කරනවා. ඒ සිත හැදෙනවා, එතන ස්පර්ශය තියෙනවා. එතනින් එහාට රහතන් වහන්සේට ස්පර්ශයක් නැහැ. තේරෙනවද? අපට මොකද වෙලා තියෙන්නේ? අපි ඒක වේදනාවට ප්‍රත්‍ය කරනවා, සංඥාවට ප්‍රත්‍ය කරනවා, සංස්කාරයන්ට ප්‍රත්‍ය කරනවා. එතකොට විඥාණයට ප්‍රත්‍යයි. විඥාණයට ප්‍රත්‍යය. හරි? ප්‍රස්තන්ද විඥාණයට. ඒතර සංස්කාර ප්‍රත්‍යය. දැන් පැහැදිලිද? දැන් ස්පර්ශය නිරෝධය නිවනයි කිව්වා. දැන් සංස්කාරවල නිරෝධයත් නිවනයි. අවිද්‍යා නිරෝධයත් නිවනයි. ආශ්‍රව නිරෝධයත් නිවනයි. තණ්හා නිරෝධයත් නිවනයි.
උපාදාන නිරෝධයත් නිවනයි. දැන් එන නිවන නැත්තේ කොහෙද? හා? මේ දර සෑම තැනකම තියෙනවා. හැබැයි ඇති තැනක් නැහැ. නැති තැනකුත් නැහැ. නිවන කියන්නේ නිවුණක් කියන එක. උපාදානය නිවුණ නම් උපාදානය කොහෙද තියෙන්නේ? ඇති තැනක් තියෙනවද? නැහැ. නැති තැනක් නැහැ. නිවනේ නැති තැනක් නැහැ. හැබැයි ඇති තැනකුත් නැහැ. උපාදානයේ නිවීම නිවනයි. තෘෂ්ණාවේ නිවීම නිවනයි. සංස්කාරයන්ගේ නිවීම නිවනයි. ආයතන හයේ නිරෝධය නිවනයි. ස්පර්ශ හයේ නිරෝධය නිවනයි. නාම රූප දෙකේ නිරෝධය නිවනයි. විඥානයේ නිරෝධය නිවනයි. අවිද්‍යාවේ නිරෝධය නිවනයි. අවිද්‍යාවත්තේ වශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධ. ආශ්‍රවයන්ගේ නිරෝධය නිවනයි. එහෙනම් මේ ඕන තැනක තියෙනවා. මේ කොහෙද තියෙන්නේ කියලා පෙන්වන්නේ නෑ. ඒවෙන් නොපෙවත්ම නිවනයි. ඒතකොට පෙන්වන්න බෑනේ. උපාදානයේ නිවීම නිවන. ඒතකොට උපාදානය පෙන්වන්නේ නෑ. උපාදානය හදන්න නම් තණ්හාව ඕනේ. තණ්හා පච්ච උපාදාන. ඒතකොට තණ්හාවගේ නිවීම නිවනයි. හැබැයි ඒක නිවෙන්න නම් වේදනා නිරෝධයක් ඕනේ. වේදනා නිරෝධය. වේදනාව නිරුද්ධ වෙන්න ඕනේ. නැතුව තණ්හාව නිරුද්ධ වෙන්නේ. ඒකනේ. ඒතකොට රහතන් වහන්සේට කන ශබ්ද දෙක නිසා සිත තුන් කරුණ එකතු ස්පර්ශය. රහතන් වහන්සේ කනත් ස්පර්ශ කරනවා. හැබැයි මහ භූත හතර හැටියට. ශබ්දයත් ස්පර්ශ කරනවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. කන ස්පර්ශ කරන්නේ මහ භූතයන්ගේ ක්‍රියාවට. මෙතන තියෙන්නේ ක්‍රියාවයි. මහ භූතයන්ගේ ක්‍රියාවයි. මහ භූත හතර නිසා පවතිනා උපාදාය රූප. එතකොට ශබ්දය මහ භූතයන්ගේ ක්‍රියාවයි. දෙක නිසා හැදෙන අලුතෙන්ම හටගත්ත සිතේ ක්‍රියාව. එතන ස්පර්ශයේ ක්‍රියාව දකින එච්චරයි. ක්‍රියාසිත. අපි කනත් සිතෙන් ස්පර්ශ කරනවා. බාහිර ශබ්දය සිතෙන් ස්පර්ශ කරනවා. ඒකම හටගන්න සිත ඒක සිතෙන් ස්පර්ශ කරනවා. එතන ස්පර්ශය තියෙනවා. පටන් ගන්නවා. අපි ඒක වේදනාවටත් ස්පර්ශ කරනවා. අපි ඒක සංඥාවටත් ස්පර්ශ කරනවා. අපි ඒක චේතනාවටත් ස්පර්ශ කරනවා. ඒ නිසා සෝත සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා චේතනා. එතකොට වැඩේ සිද්ධ වෙලා ඉවරයි. මොකක්ද? භවයක් හදලා ඉවරයි. භවයක් හදලා. දැන් අනවබෝධය නිසා නේද හැදුවේ? මෝහය නිසා නේද හැදුවේ? අවිද්‍යාව නිසා නේද හැදුවේ? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතනදී උඩ අවිද්‍යාව ආශ්‍රවයෙන් ප්‍රත්‍යයයි. එළෙන සිත හදන්නේ අවිද්‍යාව නිසා. ඒතකොට එළෙන සිතක් යම් කිසි කෙනෙක් හදනවා නම් ඒ අවිද්‍යාවයි. ඒතර අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. ආශ්‍රව සකස් වෙන්නේ අවිද්‍යාවෙන් නිසා අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්නේ ආශ්‍රව. හැබැයි ආශ්‍රවයට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. ඒ තමයි මේක මූලිකයි කියලා කියන්නේ. සෑම තැනකදීම මේක මූලිකයි මේ ධර්මතාවය. දැන් අයින් කරන්න පුළුවන්. කොහොමද අයින් කරන්නේ? චන්ද්‍රාගය අයින් කරන්න. ආශ්‍රක්ෂර ඥානය. ශිර ආශ්‍රයන්ෂය මතු නෝපදන ආකාරයට සකස් කරා. පැහැදිලිද කියන්නේ? කන නාසය. දැන් නාසය අපි සිතින් ස්පර්ශ කරන්න බෑ. නැත්නම් නාසය කියන එක දැනගන්න බෑ. දර සිත අපි එතනට යොමු කරන්න ඕනේ. නාසයට. දර නාසය නෙමෙයි එතන තියෙන්නේ. මහ භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූපයක්. අතොර සිත මේ අරමුණ ගන්න නාසය කියන අරමුණ ගන්නවා. දැන් සිතින් ස්පර්ශ කරන්න ඕනේ ඒක. ඒකට දැනෙන්නේ ගඳ සුවඳ. දර නාසයට ස්පර්ශ වෙන්න ඕනේ ගඳ සුවඳ. නැත්නම් සිත හැදෙන්නේ. එතකොට ඒ සිත අපි සිතින් ස්පර්ශ කරනවා. හොඳයි සුවඳයි. සිතින් ස්පර්ශ කරනවා සිත. ඒ ධර්මතා තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශය. තින්න සංගති පස්ස. ධර්මතා තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශය.
ගාන සම්පස්ස. ගාන සම්පස්සෙච්ච වේදනා. දැන් විඳිනවා. එතකොට ඒකට ප්‍රත්‍ය මොකක්ද? ස්පර්ශය. ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. ඒකට ප්‍රත්‍ය මොකක්ද? ස්පර්ශය. සංඥාවට ප්‍රත්‍ය. ඒ නිසා සිත බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. චේතනා. ඒකට ප්‍රත්‍ය මොකක්ද? ස්පර්ශය. දැන් එනම් මේ සෑම දෙයකටම ප්‍රත්‍ය ස්පර්ශය. ඒතර ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශය. එයි නාසයට කැමති. ඒක කාම ආශ්‍රවය. ඒක ස්පර්ශ කළා සිතින්. ගන්ධයට කැමති. ඒක සිතින් ස්පර්ශ කළා. එතකොට ඒක කාම ආශ්‍රවය. ඒ දෙක නිසා හටගත්ත සිතට කැමති. සුවඳ දැනගැනීමේ සිතට කැමති එක කාම ආශ්‍රවය. ඒතර එතන තියෙන ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා විඳීමේ සිතට කැමති. ස්පර්ශ විඳීමේ සිතට කැමති. ඒතර එතන තියෙන ස්පර්ශය. නැත් හඳුනාගත්තා. සුවඳද ගඳද කියන්නේ. ඒකට ප්‍රත්‍යත් ස්පර්ශය. ඒකට කැමති. සංඥාටත් කැමති. ඒතර සංස්කාරයන්ටත් කැමති. ගාන සම්පස්සජ චේතන. දැන් ආශ්‍රව. දැන් ආශ්‍රව වලට ප්‍රත්‍යේත කොට ස්පර්ශයද? ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශය. හොඳයි. එහෙනම් ස්පර්ශය අයින් කරන්න බෑ. ස්පර්ශය සිද්ධ වෙන ක්‍රියාවලිය. ඒතර කඩන්න ඕනේ කොතනින් හරි. කැඩුවේ නැත්තම් ප්‍රවෘත්තිය තියෙන පැවැත්ම. ඒක යනවා දිගට. ඒක නවත්තන්න බෑ. ඒකනේ පෘථග්ජන පුච්චලයා പ്രേත ලෝකයටත් යනවා, තිරිසන් ලෝකයටත් යනවා, නිරයටත් යනවා, මනුස්ස ලෝකයටත් යනවා, දිව්‍ය ලෝකයටත් යනවා, රූපාවචර බ්‍රහ්ම ලෝකයටත් යනවා, රූපාවචර බ්‍රහ්ම ලෝකයටත් යනවා, අසඤ්ඤ තලයටත් යනවා කියලා කියන්නේ ඔය හේතුව හින්දා. ස්පර්ශය කඩන්නේ. ස්පර්ශය නවත්තන්නේ. කියන්නේ විඳින තැන පස්සපච්චය වේදනා. එතනටත් ස්පර්ශ කරලා හඳුනා ගැනීමටත් ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන සංස්කාරයවත් කර්මයන්ටත් ස්පර්ශ ප්‍රත්‍ය කරගෙන සංස්කාර හදනවා. චක්ක සම්පස්සජ චේතනා, සෝත සම්පස්සජ චේතනා, ගාන සම්පස්සජ චේතනා, ජීව සම්පස්සජ චේතනා, කාය සම්පස්සජ චේතනා, මනෝ සම්පස්සජ චේතනා ඔන්න කර්ම. දැන් ඔක්කොම ඒතර ස්පර්ශය නෙමෙයිද ප්‍රත්‍ය? සියලුම කර්ම වලට ප්‍රත්‍ය ස්පර්ශය නෙමෙයිද? චක්කු සම්පස්සජ චේතන සම්පස්ස. චක්කු සම්පස්සජ චේතන. චේතන කියන්නේ කර්මය. ඒතර පස්සේනේ ස්පර්ශයනේ මූලික. සෝත සම්පස්සජ චේතන. කන. ඒතර ස්පර්ශය නෙමෙයිද ප්‍රත්‍ය? චේතනාවට. කන මූලික වෙලා හට ගන්න කර්මයට. ස්පර්ශ ප්‍රත්‍යය. සත සම්පස්සජ. ගාන සම්පස්සජ චේතන. ඒතර නාස්‍ය මුල් කරගෙන හට ගන්න කර්ම වලට ඒකට ස්පර්ශය නෙමෙයිද ප්‍රත්‍ය. ඒ ගාන සම්පස්සජ චේතන. ජීව සම්පස්සජ චේතන. දිව මූලික වෙලා හට ගන්න කර්ම වලට චේතනා කියන්නේ. ඒතර වේදනාවටත් ස්පර්ශය, සංඥාවටත් ස්පර්ශය, චේතනාවටත් ස්පර්ශය. ජීව සම්පස්සජ චේතන. එන කර්ම වලටත් ප්‍රත්‍ය ස්පර්ශයද? කාය සම්පස්සජ චේතන. කාය මූලික වෙලා හට ගන්න චේතන. ඒක දැන් අපි විස්තර කරලා දීලා තියෙනවානේ නේ. නාම ධර්ම හා රූප ධර්ම වෙන් කරලා දීලා. නාමය රූපයට ප්‍රත්‍ය වෙන හැටි, රූපය නාමයට ප්‍රත්‍ය වෙන හැටි, රූපය රූපයට ප්‍රත්‍ය වෙන හැටි, නාමය නාමයට ප්‍රත්‍ය වෙන හැටි. පැහැදිලි කරලා දීලා තියෙනවා. එතන එහෙනම් කාය සම්පස්සජ චේතන. එතනත් ස්පර්ශය ප්‍රත්‍ය චේතන හැවත් කර්මවලට. මනෝ සම්පස්සජ චේතන. මනස මනෝ සම්පස්ස. මනෝ සම්පස්සජ වේදනා. මනෝ සම්පස්සජ සංඥා. මනෝ සම්පස්සජ චේතන. එහෙනම් එතන කර්ම වලට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. මේ ස්පර්ශය කොහෙද නැති? රහතන් වහන්සේ තමයි උතර කඩන්නේ. එතකන් කඩන්න බෑ. එතකන් කඩන්න බෑ. හැබැයි සංයෝජන තුනක් නැති වෙනකොට ඒ දික්ටි ඒ වෙන වෘතත් සැකේ කියන ඒවත් ඒ ස්පර්ශය නැහැ. දික්ටි ස්පර්ශ කරන්නේ. විචිකිච්ඡාව ස්පර්ශ කරන්නේ.
ඒවා ස්පර්ශ කරන්නේ. වෙන වෘත වෙන පිළිගැනීම් ඒවා ස්පර්ශ කරන්නේ මනස. ඒ සංයෝජන තුන නැහැ. අන්න එතනින් කැඩුවා ස්පර්ශය. ඒතර දික්ටි පිළිබඳ ස්පර්ශ කරන්නේ මනසින්. මේක හරි මේ වෘතයයි හරි මේ පිළිගැනීමයි හරි මේ ඇදහිීමයි හරි මේ දෙවියන් ගාවට ගියොත් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ පල්ලියට ගියොත් මේ වැඩේ කරගන්න පුළුවන්. මේ කෝවිලට ගියොත් මේ වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් මේ ගුරුන් වහන්සේට මේ වැඩේ කරන්න පුළුවන්. මේ යකදුරාට මේක කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේම මොන හරි කරලා තියෙනවද? යකදුරාට කියලා නූලක් එහෙම බැඳගෙන. යන්ත්‍රයක් එහෙම දායි. දැන් යකු බුදුරජාණන් වහන්සේ ගාව දන ගැහුවා. අපි යකු ගාව දන ගහනවා. දිට්ඨි ස්පර්ශ කරනවා. වෙන වෘත්ත වෙන පිළිගැනීම් ස්පර්ශ කරනවා. මේ පෘථග්ජන පුච්චරේ ඒගොල්ලන්ගේ සිතේ ස්වභාවය. දේව ස්පර්ශ කළා නිවෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අර විඥාණයට යනකම් ඉඩ දීලා එතන ස්පර්ශයක් තියෙනවා විඳීම හඳුනා ගැනීම චේතනා කියන ස්වභාවයට ගෙනියන්නේ නැතුව ඒ ධර්මතා තුනට ස්පර්ශ වෙන්න ඉඩ නොතිබ්බොත් එයානම් දුකින් මිදෙයි. එයා දුකින් මිදෙනවා. නැත්නම් වේදනාවට ස්පර්ශ කරා නම් සංඥාවට ස්පර්ශ කරා නම් චේතනාවට ස්පර්ශ කරා නම් එයා අදිනු අනිවාර්යයෙන්ම එයා දුකට භාජනය වෙන්නේ. එහෙනම් දුකට ප්‍රත්‍ය ස්පර්ශයයි. තොර චතුරාර්ය සත්‍ය පෙන්වන්නේ දුක්ඛාර සත්‍ය, සමුදය සත්‍ය, තෘෂ්ණාව. ඒක තෘෂ්ණාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය. එය ආශ්‍රව චන්ද්‍රාගේ දිවට කැමති. දිවට කැමතිනේ. ඔව්. එතකොට ඒක කාමාශ්‍රවය. කැමැත්තෙන් ඇලෙනවනේ දිවට. මේක අරමුණ කරන්න එපේ. කැමැත්තෙන් ඇලෙන්නේ. දැන් සිතින් ස්පර්ශ කරන්න ඕනේ. නැත්නම් ආශ්‍රවය හටගන්නේ. ආශ්‍රව කියන්නේ කැමැත්තෙන් ඇලෙනවා. ඇලෙනවට කියන්නේ ආශ්‍රව. කාමාශ්‍රව. කාම කියන්නේ කැමැති. ඉතින් කැමැත්තෙන් ඇලෙනවා. ඒ කියන්නේ තණ්හාව, චන්දරාගය. ඒක කාමාශ්‍රවය. එතකොට අරමුණ අපි ස්පර්ශ කරන්න ඕනේ. දිව කියලා අපි ස්පර්ශ කරන්න ඕනේ. සිතින් අරමුණ ස්පර්ශ කරන්න ඕනේ. ඒකට ආශ්‍රවයෙන් ප්‍රත්‍ය ස්පර්ශය. රසය කාමාශ්‍රවය. රසය ආහාරයේ තියෙන රසය අපි කැමැත්තෙන් ඇලෙනවා. ඒකට ඒක කාමාශ්‍රවය. ඉතින් සිතින් ඒ අරමුණ ස්පර්ශ කරන්න ඉන්නේ. ඒ ආහාරය සිතින් ස්පර්ශ කරන්න ඕනේ. එතකොටනේ සිතක් හැදෙන්නේ. ඒක තමයි කරුණු තුන එකතු වෙන තැන තියෙන ස්පර්ශය කියන්නේ ඒකයි. තින්න සංගති පස්සෝ කියන්නේ. ඒතකොට සිතට අපි කැමති. ඒක කාමාශ්‍රවය. එහෙනම් එතන ස්පර්ශය. එතන ස්පර්ශය තියෙනවා. එතන නවත්තන්නේ. ඒ වේදනාවට ප්‍රත්‍ය කරගන්නේ. ඒතර සංඥාවට ප්‍රත්‍ය කරගන්නේ. සංස්කාරයන්ට ප්‍රත්‍ය කරගන්නේ. ජීව සම්පස්ස ජීව විඥාන ජීව සම්පස්ස ජීව සම්පස්සජ වේදනා ජීව සම්පස්සජ සංඥා ජීව සම්පස්සජ චේතනා. පැහැදිලිද? දැන් ස්පර්ශයද මූලික සියලුම දේවල් වලට. දැන් කඩන්නත් ඕනේ නේ. එයි නැත්තම් කො සිද්ධ වෙනවනේ දිගටම. දිගටම සිද්ධ වෙනව නවත්තන්න බෑ. කාටද නවත්තන්න බැරි? පෘථග්ජන අද බාල පුච්චරයට නවත්තන්න බෑ. ආර්ය උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ආර්ය ශ්‍රාවකයාට පුළුවන්. එතකොට මේ ඒකයි මේකේ වෙනස. දර පෘථග්ජන අද බාල පෘථග්ජන පුච්චලයට පොතුච්චනිකෝ. පෘථග්ජන පුච්චලය. එයාට බෑ. ආර්ය ශ්‍රාවකයාට උතුම් ශ්‍රේෂ්ඨ වූ ආර්ය ශ්‍රාවකයාට පුළුවන්. ආර්ය කියන්නේ උතුම් දේ ඇහුවා, උතුම් දේ පිළිපැද්දා, ඒ අනුව සකස් කරගත්තා ජීවිතය. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිළිවෙතේ පිහිටියා. එයා දන්නවා මේ ස්පර්ශය සෑම දෙයකට මූලිකයි කියලා. දැන් ජීව විඥාණයට ප්‍රියයි. ඒ ආශ්‍රවය. ජීව සම්පස්සයට ප්‍රියයි. ඒක ස්පර්ශ වෙන්නේ නැත්නම් බැහැනේ.
ඔර ඒ ජීව සම්පස්සජ වේදනා ඒ විඳීමට ප්‍රියයි. ජීව සම්පස්සජ සංඥා ඒ රසය හඳුනා ගැනීම සිතට ප්‍රියයි. ඒ නිසා සිතේ බලවත් වීම හරි රසයි කියලා එහෙම සිතින්ම හදාගන්නේ බාරි බාද හරි ෂෝක් හරි රසවත් හරි රහයි හරි මිහිරි එහෙම ගන්න නැද්ද? දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? ජීවස් විඥාන ජීව සම්පස්සජ වේදනා ජීව සම්පස්සජ සංඥා ජීව සම්පස්සජ චේතනා. දැන් එතකොට කර්ම ස්පර්ශ කරනවා විඥානය. හරි. කර්ම විඥානය එතකොට කර්ම විඥානයක් වෙලා ඉවරයි. එතකොට කර්ම විඥානය ප්‍රතිසන්දි විඥානය ස්පර්ශ කරනවා. දැන් එතකොට පැවැත්ම. කර්ම විඥානයේ ප්‍රතිසන්දි විඥානය ස්පර්ශ කරනවා. නිකම් විඥාණයට ප්‍රතිසන්දි කර්ම විඥානයක් වෙන්නේ නැහැ නේ නිකම් විඥානෙ. දර ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවනම් හඳුනා ගැනීමේ සිතක් හැදුවනම් චේතනා හේවත් කර්ම හේවත් බලවත් වීමේ සිතක් හැදුවනම් එහෙනම් ඉතින් බාර ගන්න වෙනවා සසර කියන්නේ දුක. හරි. ජාතියෙන් මිදෙන්න බෑ. සසර නම් ජාතියෙන් මිදෙන්න බෑ. ජරාවෙන් මිදෙන්න බෑ. ව්‍යාධියෙන් මිදෙන්න බෑ. මරණයෙන් මිදෙන්න බෑ. ශෝකයෙන් මිදෙන්න බෑ. කනගාටුවෙන් හැඬීමෙන් දුක් දෝමනස්යන්ගෙන් මිදෙන්න බෑ. ඒතර කඩන්න බැරිද? කඩන්න පුළුවන්. ස්පර්ශය කියන ධර්මතාවයක් මුලින් නැහැ කිව්වෙත් නැහැ. තියනවා කිව්වෙත් නැහැ. ආයතන හයේ නිරෝධය නම් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? ආයතන හයේ නිරෝධය නම් ආයතන හයේ නොපැවැත්ම නම් ආයතන හයේ පිළිලෙුන් නැත්තම් ආයතන හය සකසුන් නැත්තම් කොහෙද ස්පර්ශයක් තියෙන්නේ? චක්ක සම්පස්සයක් තියෙයිද? චක්ක ආයතනේ නැහැ නේ. එහෙනම් කොහෙද චක්ක සම්පස්සයක් තියෙන්නේ? සෝත ආයතනේ නැත්තම් සෝත ස්පර්ශයක් තියෙයිද? කොහෙද? ගාන ආයතනේ නැත්තම් ගාන ස්පර්ශයක් තියෙයිද? ජීව ආයතනයක් නැත්තම් ජීව සම්පස්සයක් තියෙයිද? කාය ආයතනයක් නැත්තම් කාය සම්පස්සයක් තියෙයිද? මනසක් නැත්තම් මනෝ සම්පස්සයක් තියෙයිද? එහෙනම් අපි හැදුවා. හැදුවේ අවිද්‍යාව, තෘෂ්ණාව, චන්දරාගය, ආශ්‍රව නිසා. අපි හැදුවා. අලුතෙන් හැදුවේ නැති දෙයක් හැදුවා. ආයතන හයක් හදාගත්තා නම් එහෙනම් බාර ගන්න. මොකක්ද? ස්පර්ශය. දර ස්පර්ශය නිරෝධය නිවනයි. කොහොමද විඳීමේ සිතක් හදන්නේ? කොහොමද හඳුනා ගැනීමේ සිතක් හදන්නේ? කොහොමද කර්ම හදන්නේ? චේතනාවක් හදන්නේ කොහොමද? ඔය ධර්මතා තුනටම ප්‍රත්‍යය. ධර්මතා තුන එකතු වෙන තැනත් ස්පර්ශයයි. වේදනා, සංඥා, සංස්කාර කියන ධර්මයන්ටත් ස්පර්ශය ප්‍රත්‍යයයි. එතකොට ස්පර්ශය නිරෝධි නිවනයි. ආයතන හය නිරෝධි නිවනයි. නාම රූප දෙකේ නිරෝධය නිවනයි. ජාති ජරා ව්‍යාධි මරණ නැහැ. ආයතන පහළ වෙන්න එතකොට ජාතිනේ ආයතන පහළ වෙනවනේ. ඒ ආයතන පහළ වෙන්න නාම රූප දෙක ප්‍රත්‍ය වෙන්න එපේ. නාම රූපච්ඡ සලආයතන. සලආයතන පච්ච පස්ස. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. පස්ස නිරෝධා සංඥා නිරෝධෝ. පස්ස නිරෝධා සංස්කාර නිරෝධෝ. චේතනා නිරෝධෝ. දැන් එහෙනම් ස්පර්ශ මූලිකයි. සෑම තැනකම. ඒතකොට දැන් කොතනින්ද එහෙනම් නවත්තන්නේ? දැන් නවත්ත ගන්න ඕනේ කොහෙන් හරි. නේ? ඒතර ආයතන හය නිරෝධය. ඒක බෑ නාම රූප දෙකක් තියෙනවා. ඒක නාම රූප දෙකනේ එක හදලා දුන්නේ. නාම රූප නිරෝධය ඒකත් නිවනයි. බෑනේ ප්‍රතිසන්දිය විඥානයක් හදලා මේ නාම රූප දෙකේ ක්‍රියාවක් හදලා දීලා නේ. දැන් විඥානය නිරෝධ කරන්න. විඥානයේ නිරෝධයත් නිවනයි. දැන් විඥානය නිරෝධ කරන්න කොහොමද? ඒ පෙර භවයේ කර්ම හැදුවා. දෙයගනේ ප්‍රතිසන්දි විඥානයක් ගත්තේ.
දැන් කර්ම නිරෝධයි. ඒකත් නිවනයි. එහෙනම් පෙර භවයේ අවිද්‍යාව අපිට නිරුද්ධ වෙලා නැහැ. පෙර භවයේ අපිට තණ්හාව නිරුද්ධ වෙලා නැහැ. පෙර භවයේ අපිට උපාදානය නිරුද්ධ වෙලා නැහැ. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? අවිද්‍යාව, තණ්හා, උපාදාන නිරෝධය. උපාදාන නිරෝධය නිවනයි. තණ්හා නිරෝධය නිවනයි. ආශ්‍රව නිරෝධය නිවනයි. දැන් කවද්ද කරගන්නේ කියන එක තමයි ගැටලුව තියෙන්නේ. මේකට වෙලාවන්නේ. දිනයකට වෙන් කරගන්න බෑ. ඕනම වෙලාවක මේක කරගන්න පුළුවන්. ආශ්‍රව නිරෝධය. ඒතර ස්පර්ශ නිරෝධයි. එහෙනම් ආශ්‍රව ස්පර්ශ ආශ්‍රවයන්ට ප්‍රත්‍යයයි, ආශ්‍රව ස්පර්ශයට ප්‍රත්‍යයයි. ආශ්‍රව නිරුද්ධ වෙච්ච තැන ස්පර්ශයක් නැහැ. ආශ්‍රව නිරෝධ වෙච්ච තැන ස්පර්ශයක් නැහැ. එහෙනම් ආශ්‍රව ස්පර්ශයට ප්‍රත්‍යයයි. ස්පර්ශය දුකට ප්‍රත්‍යයයි. එතකොට ආශ්‍රව දුකට ප්‍රත්‍යයයි. ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යහ ප්‍රත්‍යඋප්පන්න. උපකාරය උපකාරයෙන් උපන්න ධර්මතාවයන් නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. කය කැමැති. මේ කාමාශ්‍රවය. කැමැති කියන්නේ කාමාශ්‍රවය. ඇලිලානේ මේකට. කයට කැමැති. තව තප්පර 10ක් හරි පවත්ත කැමැති. හැබැයි මැරෙනවා කවදා හරි. ඒතර මේ කාමාශ්‍රවය. ඒතර අරමුණු කරන්නේ සිතින්. ඒතර සිත මේ කයට ස්පර්ශ කරන්න ඕනේ. සිත කයට ස්පර්ශ කරන්න ඕනේ. නැත්නම් අඳුර ගන්න බෑ. කය පිළිබඳ බාහිර පහස සිත එකට ස්පර්ශ කරන්න ඕනේ. සීතලට උෂ්ණට සිත ස්පර්ශ කරන්න. දෙක නිසා හැදෙන සිතක් එතන ස්පර්ශය. තින්න සංගති පස්ස එතනත් ස්පර්ශය. ප්‍රකාය සම්පස්ස. කාය සම්පස්සජ වේදනා. දැන් හදනවා විදීමේ සිත. ඒක රහත් වෙලා නැහැ බෑ. විදීමේ සිතක් හැදුවද එහෙනම් රහත් වෙලා නැහැ. හඳුනා ගැනීමේ සිතක් හැදුවද ස්පර්ශ ප්‍රත්‍යේ එහෙනම් රහත් වෙලා නැහැ. චේතනා කියන තැනට ගියාද ස්පර්ශ ප්‍රත්‍යේ? එතකොට කාය සම්පස්සජ චේතනා. දැන් ඒක රහත් වෙලාද? නැහැ. ප්‍රවෘත්ති නවත්තලාද? සසර ගමන නවත්තලාද? නැහැ. සසර ගමන සංසාර ප්‍රවෘත්තිය. විඥානික ක්‍රියාකාරී. රූපයන් ක්‍රියාකාරී. නාම රූප දෙක ක්‍රියාකාරී. දැන් කඩන්න ඕනේ. කඩන්නේ? දැන් කඩන්න පුළුවන්. කොහොමද? කාය සම්පස්සජ වේදනා නැහැ. රහතන් වහන්සේට. රහතන් වහන්සේ විඳින්නේ ඒක ක්‍රියාවක් හැටියට දකින්න. ස්පර්ශ ක්‍රියාවක් දකින්න. කාය විඥානයේ ක්‍රියාව දකින්න. සීත උෂ්ණ දෙකේ ක්‍රියාව දකින්න. කයේ ක්‍රියාව දකින්න. කයේ තියෙන ක්‍රියාව. ඒක කය කිව්වට මහ භූත හතර නිසා පවතින උපාදාය රූපය. කාය ප්‍රසාද රූපය. අනේ එතන තියෙන ඒතර මහ භූතයන්ගේ තියෙන ක්‍රියාවක්. එහෙනම් කය ඒතර කය නෙමෙයි රහතන් වහන්සේ දකින්නේ මහ භූත හතරේ ක්‍රියාව. ඒක කය සම්බන්ධ කරලා ඒක හැදෙන එක. ක්‍රියාව. භූතයන්ගේ ක්‍රියාව. ඒතර රහතන් වහන්සේට අදගන්නේ ක්‍රියාව පිළිබඳව සිතක්. සීත උෂ්ණ දෙකේ තියෙන ක්‍රියාව. ඒතර ක්‍රියාව පිළිබඳව සිතක් තියෙනවා. ඒ දෙක නිසා අලුතෙන් හටගන්නේ කලුත් ක්‍රියාවක්. කාය විඥානය. ඒ සිතේ ක්‍රියාව. කාය සම්පස්ස. එතන අලුතෙන් ක්‍රියාවක් තව එකක් පටන් ස්පර්ශය. ඒතර අරමුණ ස්පර්ශ කළා කය පිළිබඳව මහ භූතයන් පිළිබඳව මනසෙන් ස්පර්ශ කළා. යනවා තමයි දැනගත්තේ. ඒතර සීත උෂ්ණ සිතින් ස්පර්ශ කළා. යනවා සීතලයි උෂ්ණයි කියලා දැනගත්තා. ඒතර එතන සකසන විඥානේ. ඒතර විඥානේ ස්පර්ශ ප්‍රත්‍යය. වේදනාවට ප්‍රත්‍යය. සංඥාට ප්‍රත්‍යය. සංස්කාරයන්ට ප්‍රත්‍යය. දැන් අපි නවත්තනවා. කොහෙන්ද නවත්තන්නේ? කාය සම්පස්යෙන් නවත්තනවා. තින්න සංගති පස්ස. එතන තියෙනවා. ඒතර එකයි කියන්නේ පළවෙනි සිතට අරමුණ ගන්න අරගෙන කර්ම හදන්න බෑ පළවෙනි සිතට.
දෙවෙනි සිතේ ඉඳන් තමයි කර්ම කරා යන්නේ. දෙවෙනි සිතේ. මොකද පළවෙනි සිතට සෑම සිතකටම තියෙන එක චිත්තක්ෂණයයි. ඒතර පළවෙනි සිත එක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. අපි අරමුණ ගන්නෙ දෙවෙනි සිතෙන්. ඒතර දෙවෙනි සිතෙන් අරමුණ ගන්නකොට අපි විඳිනවා. විඳීමේ සිත හදලා ඉවරයි. ඒතර හඳුනා ගැනීමේ සිත හදලා ඉවරයි. බලවත් වීමේ සිත හදලා ඉවරයි. ඒතර කාය සංපස්සජා වේදනා, කාය සංපස්සජා සංඥා, කාය සංපස්සජා චේතනා. දැන් හදලා ඉවරයි. දැන් ගිහිල්ලා ඉවරයි. දැන් අනිවාර්යෙන් තරක් හොයාගන්න වෙනවා. කොහේ හරි යනවා අනිවාර්යෙන්. කොහේ යයිද දන්නේ. ඒක වැරදි පැත්තට යොමු කළොත් ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අකුසල පැත්තට යොමු කරොත් දුගති. තිරිසන් ලෝකයේ, නිරය, പ്രേත ලෝකයේ. එතකොට දැන් ස්පර්ශය දුකට මූලිකද? දුකට හේතුව ස්පර්ශයද? ආශ්‍රව වලට හේතුව? ඒකටත් හේතුව ස්පර්ශයයි. ඒතර ප්‍රතිසන්දියට හේතුව? ඒ අර විශේෂ ආහාරයක් හැටියට දේශනා කළේ ඒක. ප්‍රතිසන්දි විඥානයේ යුක්තානුට ස්පර්ශ වෙනවා. එතන ඉඳලා හරිය රූප ස්පර්ශ වෙන්න ඕනේ, කනට ශබ්ද ස්පර්ශ වෙන්න ඕනේ, නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙන්න ඕනේ, දිවට රස ස්පර්ශ වෙන්න ඕනේ, කයට පහස ස්පර්ශ වෙන්න ඕනේ, මනසට අරමුණු ස්පර්ශ වෙන්න ඕනේ. දැන් බලන්නකො ස්පර්ශයට තියෙන රාජකාරිය කොහොමද කියලා. මොනවද කරන්නේ? සසර හදනවා. සංසාර ප්‍රවෘත්ති හදනවා. නොපෙනී ඉඳගෙන, හැංගිලා ඉඳගෙන. මේක භූතයකට නෙමෙයි අයිති. නොපෙනෙන දේ අපි භූත වශයෙන් සලකනවා. නමුත් මේ ස්පර්ශය කියන එක සතර මහා භූත නෙමෙයි. ඒක නාම ධර්මයක්. සිත අපිට පේන්නේ නැහනේ. සිත දර්ශනය වෙන්නේ නැහනේ. සිත අරමුණු කරන්න පුළුවන්. අරමුණක් ඇටියට ගන්න පුළුවන්. ඒසක් ඇහැට දර්ශනය වෙන එකක් නෙමෙයි. ඒතර මහා භූතයොත් ඒ වගේ ඇසට දර්ශනය වෙන්නේ නැහැ. මනසින් තමයි ඒකත් අරමුණු කරන්න පුළුවන්. එහෙනම් සෑම දෙයකටම ස්පර්ශ. අනිත් එක මනස. අපර මනසක් තියෙනවද? නැද්ද? හේතු සකස් වෙන්න කලින් මනසක් නැහැ. හේතු සකස් වෙන්න කලින් මනසක් නැහැ. ඒ කියන්නේ සිතක් නැහැ හේතු සකස් වෙන්න කලින්. ඇයි? එසයි රූපේ සකස් වෙන තාක්කල් ඒ සිත චක්කු විඥානේ නැහැ. කනයි ශබ්දේ සකස් වෙන්නේ නැත්තම් සත විඥානයක් නැහැ. හැබැයි අපි කැමති ඒක මනසට කැමති. නාසයේ ගන්ධයේ සකස් නොවන තාක්කල් ගාන විඥානයක් නැහැ. දිවයි රසයයි ඒ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන තාක්කල් ජීව විඥානයක් නැහැ. කයයි පහසයි එකතු නොවන තාක්කල් කය සංපස්සය ඒ විඥානය කය විඥානයක් නැහැ. මනසයි අරමුණයි එකට නොගැටෙන තාක්කල් මනෝ විඥානයක් නැහැ. ඒ තාක්කල් නැහැ. හැබැයි හේතුන්ගෙන් හදනවා. අපි කැමති. මනසට කැමති. සිතට කැමති. ඒක කාමාශ්‍රවය. ඒතර අපි එහෙනම් සිතින් සිත ස්පර්ශිත හදනවා. සිත කියනවා සිත හදන්නේ. කොහොමද? අසයි රූපය අරගෙන සිතක් හදන්නේ. කනයි ශබ්දය අරගෙන සිතක් හදන්නේ. නාසය ගන්ධය අරගෙන සිතක් හදන්නේ. දිවයි රසය අරගෙන සිතක් හදන්නේ. කයයි පහසයි අරගෙන සිතක් හදන්නේ. දැන් සිත ඒව ස්පර්ශ කරනවද නැද්ද? සිත ස්පර්ශ කරනවද නැද්ද? සිත ස්පර්ශ කරනවා. මනෝ සංපස්ස. බාහිර අරමුණ ගන්න. තර මනෝ විඥානි. ඒ මනෝ විඥානේ මනසයි අරමුණු නැති තාක්කල් මනෝ විඥානයක් නේ. තර සංකාරපච්චය විඥාන සංස්කාරයක් නැත්තම් ප්‍රසන්න විඥානයක් නැහැ කියන්නේ ඒකයි. සංකාර නිරෝධ විඥාන නිරෝධෝ. එහෙනම් හැබැයි අපි ප්‍රියයි. මනසට ප්‍රියයි. බාහිර අරමුණට ප්‍රියයි. දෙක නිසා හැදෙන සිත මනෝ විඥාණයට ප්‍රියයි. මනෝ සංපස්සයට ප්‍රියයි. මනෝ සංපස්සජ වේදනාවට ප්‍රියයි. මනෝ සංපස්සජ සංඥා ඒ හඳුනා ගැනීම ස්වභාවයටත් ප්‍රියයි. මනෝ සංපස්සජ චේතනා ඒකටත් ප්‍රියයි. දැන් මොනවද හදන්නේ? ස්පර්ශය මූලික වෙලා අපි සියල්ල ගොඩනගනවද නැද්ද? හදනවද නැද්ද?
ඇයි ඒ හදන්නේ? ඒ තමයි මෝහය. ඒ තමයි අවිද්‍යාව. ඒ තමයි අනවබෝධය. ඒ අනවබෝධය තුළ තමයි හදන්නේ. දැන් රහතන් වහන්සේට මනස තියෙනවනේ. බාහිර අරමුණක් ගන්න. හැබැයි අරමුණු ගන්න ක්‍රියාවන් හැටියට. රූපයක් අරමුණ හෙක් කරන්නේ. සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අරමුණු කරන. වේදනාව අරමුණු කරනවා ක්‍රියාවක් හැටියට. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න ක්‍රියාවක් හැටියට. සංඥාව නන්නේ සංඥා නිරෝධයි. සංඥා කියන්නේ මිරිඟුවනේ. දැන් රහතන් වහන්සේ දන්නනේ මේක මිරිඟුවක් කියලා මෙතන මොකුත් නැහැ කියලා. සංඥා ගැටයක් නැහැ. ඒතර සංස්කාර නැහැනේ, චේතනා කොහොමවත් නැහැනේ, කර්ම. සකස් කළ නැහැනේ රහතන් වහන්සේ. දැන් එහෙනම් මනස තියෙනවා. බාහිර අරමුණක් ගන්නවා. මනෝ විඥානයක් හැදෙනවා. මනෝ සංපස්සයත් එතන තියෙනවා. විඳින්නේ. වේදනා නැහැ. සංඥා නැහැ. සංස්කාර නැහැ. එතකොට මොකද වෙන්නේ විඥානෙට? කර්ම විඥානයක් වෙන්නේ. විඥානය කර්ම විඥානයක් වෙන්න ඕනේ ප්‍රතිසන්දියක් කරන් දෙන්න. ඒකට කියන්නේ අபிසංස්කාර. අபிසංස්කාර කියන්නේ කර්ම. දර කර්ම විඥානයක් වුණොත් විතරයි ප්‍රතිසන්දියක් ගන්න පුළුවන්. නැත්නම් ගන්න බෑ. පැහැදිලිද කියන්නේ? එන ස්පර්ශ මූලිකයිද? සෑම තැනකම සෑම දෙයක. එතකොට දැන් මේ ස්පර්ශය කියන එකේ මොකද්ද තියෙන ගතියුතුදී? මොකක්ද ඇති ප්‍රයෝජනය? ඒකේ වටිනාකමක් තියෙනවද? නාම ධර්මයක් විතරයි චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. හැබැයි චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දින්නේ අපිට භවයක් හදලා. දුකක් හදලා අපිට ඉපද බින්දින්නේ. ඒ නාම ධර්මයේ ඉපද බින්දින්නේ අපිට දුකක් උරුම කරලා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. එහෙනම් අපිට දුකක් උරුම කරන ධර්මතා. එතකොට දුකට එහෙනම් ප්‍රත්‍ය ස්පර්ශයයි. ආශ්‍රවයට ප්‍රත්‍ය ස්පර්ශයයි. වේදනාවට ප්‍රත්‍ය ස්පර්ශයයි. සංඥාවට ප්‍රත්‍ය සංස්කාරයන්ට ප්‍රත්‍ය ස්පර්ශයයි. දැන් මොකද කරන්නේ එතකොට? ස්පර්ශය අපි අවසන් කරන්න ඕනේ. එතකොට විඳීමට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශය නම් අපි විඳින්න නැතුව හිටියොත් එයාට ස්පර්ශ කරන්න බෑ. අනවබෝධයෙන් ගත්තොත් අපි විඳිනවා. අනවබෝධයෙන් ගත්තොත් අපි හඳුනා ගන්නවා. හඳුනා ගන්න දෙයක් නැහැ. මහා භූත හතරෙන් මොනව හඳුනා ගන්නද? ඕනෝන්ට ප්‍රත්‍ය වෙවි යන චාරිකාවක් නේ. මහා භූත හතර ක්‍රියාවක් නේ. පඨවි ආපෝ තේජෝ වායෝ නිරන්තරයෙන් ඕනෝන්ටයි ප්‍රත්‍ය වෙන්නේ. ඒතර නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යයි. නාම ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයි. රූප ධර්මයන් රූප ධර්මයන්ට ප්‍රත්‍යයි. ඒ කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ නිපද වෙන රූප පවතිනා රූප වලට ප්‍රත්‍යයි. රූපේ රූපයට ප්‍රත්‍යයි. ඒ රූපයන්ගේ පැවැත්ම නාමයට ප්‍රත්‍යයි. රූපයන්ගේ පැවැත්ම නැත්නම් නාමයට පවතින්න බෑ. ඒතර නාමයන් නාමයන්ට ප්‍රත්‍යයි. ස්පර්ශය නාම ධර්මයක්. ඒක ආශ්‍රව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි. ආශ්‍රව නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි. මේක චිත්තක්ෂණය. අවිද්‍යාවට එක චිත්තක්ෂණය. අවිද්‍යාව නැමැති නාම ධර්ම සංස්කාර නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි. එක චිත්තක්ෂණය. සංස්කාර නැමැති නාම ධර්මය ප්‍රතිසන්දි විඥාණයට ප්‍රත්‍යයි. එක චිත්තක්ෂණය. නාමයට ප්‍රත්‍යයි. දැන් ඒකට කවුද? කාගේ කවුද? මම කාගේ කවුද? මගේ අනිකුත් අය කාගේ කවුද? දැන් මෝහයෙන් එතකොට දැන් පාට කන්නඩි දාගෙනද තාම ඉන්නේ? පාට කන්නඩි ගලවන්න වෙනවා. යථාර්ථය දකින්න. පරම සත්‍ය දකින්න. එතන පස්ස මූලික සූත්‍රය. තේරෙනවද? නවත්තන්න පුළුවන්. මේ ස්පර්ශය විශේෂ ආහාරයක්. උපදින්න ඉන්නා වූ සත්‍යයට, උපන්නා වූ සත්‍යයට විශේෂ ආහාරයක්. එහෙනම් මේක නවත්තන්නේ කොහොමද? මේක නිරන්තරයෙන් ප්‍රත්‍ය ධර්මයන්නේ.
සලායතන නිරෝධ පස්ස නිරෝධෝ. නාම රූප නිරෝධ සලායතන නිරෝධෝ. විඥාන නිරෝධ නාම රූප නිරෝධෝ. සංස්කාර නිරෝධ විඥාන නිරෝධෝ. අවිච්ඡා නිරෝධ සංස්කාර නිරෝධෝ. ආශ්‍රව නිරෝධයි අවිද්‍යාව නිරෝධයි. එහෙනම් මොකද කොතෙන්ද අයින් කරන්නේ? ඇලෙන සිත අයින් කරන්න. එතකොට ස්පර්ශයට විඳින්නීමේ සිත හදන්නත් බෑ. හඳුනා ගැනීමේ සිත හදන්නත් බෑ. කර්ම අபிසංස්කාර විඥානය අபிසංස්කාර සහිත විඥානය හදන්නත් බෑ. චේතනා හැවත් කර්මනේ කර්මශයයි කර්මශය නම් ප්‍රතිසන්දිය අවසන්. ඔන්න ධර්මය. පැහැදිලිද? තේරෙනවද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. සත්‍යද? සත්‍යයි. සත්‍ය. දැන් මුලාවක නේද ඉන්නේ? එහෙමයි ස්වාමී. ඒ කියන්නේ පොඩි චූටි මුලාවකද එහෙම නැත්නම් ලොකු මුලාවකද ඉන්නේ? ලොකු මුලාවකින්. සසරේ ඇවිල්ලා තියෙන මුලාවෙම ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. නැති දෙයක් ඇති දෙයක් විදියට. ඔව්. නැති දෙයක් ඇති කියලා හිතාගෙන ඇවිල්ලා තියෙන ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පිළිවෙතේ යෙදෙනවන යම් කිසි කෙනෙක් එයා දුක පිරිසිඳ දැන ගැනීම පිණිසයි යෙදෙන්නේ. දුක පිරිසිඳුව දැන ගැනීම පිණිසයි ආයි කාර්යය යෙදෙන්නේ. එහෙනම් අපි දැනගත්තත් ඒක දුකට ප්‍රත්‍ය මොකක්ද? දැන් චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ තෘෂ්ණාව. ඒක මූල ධර්මයන් හැටියට. එහෙමයි. එතකොට දැන් මේ ස්පර්ශය නිසා නෙමෙයි එතකොට දුක. අනිවාර්යෙන් ස්පර්ශය. අසපච්ච වේදනා වේදනා පච්ච තණ්හා. තණ්හා තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ. ඔව්. එහෙමයි ස්වාමීන් මහන්සි. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඉතින් ඔක විභාග කරලා බලන්න ඕනේ. දැක ගන්න එපේ. දැනගත්තට බෑනේ. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් මට ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක්. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අපිට රහතන් වහන්සේට චෛතසික 52 ක්‍රියා කරන විදිහ දන්නේ ස්වාමීන් වහන්සේ ඒක අහගන්න ඕනේ. අනිත් එක අපිට ස්වාමීන් වහන්සේ සබ්බචිත්ත සාධාරණ චෛතසික දැන් අපි ඇහැට රූපයක් දකිනකොට අපේ සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 වැඩ කරනවනේ. ඒතකොට එතනින් ඉස්සෙල්ලම තියෙන ස්වාමීන් වහන්සේ පස්සනේ. ඒ අපි පස්ස කියන එක තේරුම් ගන්න ඉස්සෙල්ලා අනික මානසිකාරය ළඟට යනකම් අපේ චිත්තය ගිහිල්ලා ඉවරයි නේද ස්වාමීන් වහන්සේ? කොහොමද ඒක අපි මේව කරගන්නේ කියන එකයි රහතන් වහන්සේට චෛතසික 52 ක්‍රියාත්මක වෙන හැටි කොහොමද කියන එකයි දැනගන්න ඕනේ. අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සක්මනක් කරනකොට සක්මනේදී විදර්ශනාවක් කරන්න පුළුවන්ද? ඒක කරන විදිය කොහොමද කියලා තුමකට තේරුම් කරලා දෙන්න සරණයි. ඉතින් දැන් රහතන් වහන්සේට ස්පර්ශය තියෙනවා. හරිද? හැබැයි විඳීම, හඳුනා ගැනීම එතකොට ඒවා දකින්නේ ක්‍රියාවන් හැටියට. විඳීම දැනෙන්නේ ක්‍රියාවක් හැටියට. සංඥාව දැනෙන්නේ සංඥාව කොහොමත් නැහැ සංඥාව. සංඥාවෙන් ගන්න එක ක්‍රියාවක් හැටියට තමයි දකින්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයක් හැටියට දැකලා ඒ සංඥාවට ඇලෙන සිත අයින් කරලා තියෙනවා. වේදනාවට ඇලෙන සිත අයින් කරලා තියෙනවා. ඒ වුණාට ඒ අනුව කර්ම කියන ස්වභාවයන් සංස්කාරයවත් චේතනා කියන ධර්මතාවයන් අபிසංස්කාර බවට පත් කරන්න බෑ. ඒතර පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා. ඒතර රහතන් වහන්සේගේ සිත එකඟයි ක්‍රියාවන් එක්ක. මානසිකාර්ය පවතින්නේ ක්‍රියාවන් මත විසක් වේදනා සංඥා සංකාර ඒවා මත නෙමෙයි. ඒතර පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිත ඉන්ද්‍රිය ඒ කියන්නේ සිතේ ප්‍රවෘත්තිය තියෙනවා. ඒ සිතේ ප්‍රවෘත්තිය තියෙන්නේ ආශ්‍රවයන් එක්ක නෙමෙයි. එයි ආශ්‍රවයන් ප්‍රහීන කරලානේ. ඒ නිසා ආශ්‍රවයන් එක්ක නැහැ. ඒ කියන්නේ කර්ම විඥාන වශයෙන් සකස් වෙලා නැහැ. මානසික ක්‍රියාව දකින්නවා. එතකොට
රාතන් වහන්සේ දකින්නේ මේ සෑම දෙයකම ක්‍රියාවන් විතරයි, විඳින්නේ නැහැ. විඳින දේ හඳුනා ගන්න ආසාවෙන්, ඒ අනුව ආසාවෙන් සිත බලවත් කරගන්නේ. ඒ අනුව නෙමෙයි සිතේ ඒකාග්‍රතාවය, ඒ අනුව නෙමෙයි ජීවිත ඉන්ද්‍රිය, කියන්නේ නාම ජීවිත ඉන්ද්‍රිය, ඒ අනුව නෙමෙයි මානසිකාර්ය. ඒ සෑම දෙයකම රාතන් වහන්සේගේ සිත ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාවන් මත. මහා භූතයන්ගේ ක්‍රියාවන් මත තමයි සිත තියෙන්නේ. හරි. සත්‍ය වශයෙන්ම සිදු වෙන්නේ මහා භූතයන්ගේ ක්‍රියාවක්. ඒතර සත්‍ය අවබෝධ කරපු කෙනෙකුට මම හෝ මගේ හෝ මටයි කියන ස්වභාවයෙන් ගන්න බෑ. නිවැරදි ක්‍රියාව නිවැරදි ආකාරයට අවබෝධ කරලා තියෙන නිසා ඒ රහතන් වහන්සේට හටගන්නේ ක්‍රියාසිත. ක්‍රියාව පිළිබඳව සිත්. තේරෙනවද? පැහැදිලිද? ස්වාමිනාස එතකොට සෝබන රාශිය එහෙම රහතන් වහන්සේලාට වැඩ කරනවද ස්වාමිනාස? මොනවාද? සෝබන රාශිය කොට වැඩ කරනවද? ඒ 25 වැඩ කරනවා නේ ස්වාමිනාස? වැඩ කරනවා. හැබැයි තණ්හා උපාදාන නැහැ. මාන දිට්ඨි නැහැ. ඒක සිත්විල්ලකවත් තණ්හා මාන දිට්ඨි නැහැ. දිට්ඨි නැහැ කියන්නේ ක්‍රියාවන් දකින්නවා කියන එක. මානයක් නැහැ කියන්නේ පුද්ගල සංඥාවෙන් තොර නිසා. මානයක් නැහැ. කාටද මානයක් පෙන්වන්නේ? ඇයි මානයක් ඇති කරගන්නේ? පුද්ගල සංඥාව තුළනේ මානයක් ඇති වෙන්නේ. පුද්ගල සංඥාව තුළනේ මානයක් පෙන්වන්න හදන්නේ. ඒතොර ඇලීමේ සිත අයින් කළානේ ආශ්‍රම නැහෙනේ. ඒතොර රහතන් වහන්සේට ඒ කුසල් සිතුවිලි කුසල චෛතසික හට ගන්නවා. හැබැයි තණ්හා මාන දිට්ඨි වලින් තොරව. තණ්හා මාන දිට්ඨි නැහැ. ඒතොර ක්‍රියාවන් දකින්නේ. දිට්ඨියෙන් තොරව කියන්නේ ක්‍රියාවන් දකින්නේ. දිට්ඨියෙන් දකින්නේ ක්‍රියාව දකින්නේ. පැවැත්ම දකින්නේ, ප්‍රවෘත්තිය දකින්නේ. මම කරන දෙයක් හැටියට. මගේ හැටියට දකින්නේ. දැන් නිවැරදි එක මොකද්ද? ක්‍රියාවන්ද එහෙම නැත්නම් සත්‍ය පුච්චරේ කෙනෙක් කරන දෙයක්ද? ක්‍රියාව. එහෙනම් රහතන් වහන්සේට තියෙන ක්‍රියාසිත. ඒ තුල කෙලෙස් නැහැ. ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ, මෝහයත් නැහැ, මානයත් නැහැ, දිට්ඨියත් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. තීන මිද්ද උද්ධච්ච හිතකත් අප කෙනෙක්වත් නැහැ. අනිත් කාරණය තමයි විදර්ශනා කරන්න පුළුවන්. ඕනාව තුල නම් සිත තියෙන විශේෂ දර්ශනයනේ. විදර්ශනා කියන්නේ ඒ දර්ශනය තුල නම් සිත තියෙන්නේ. ඒකට ඉරියව්ව අදාළ නැහැ. ඕන ඉරියව්වකින් පුළුවන්. නිදාගෙනත් පුළුවන්. හැබැයි නිින්දයක් නැත්තම්. එතකොට ස්වාමිනාස සක්මනේ අපි අර ඇඟ කිසි ගැටුවක් නැහැ. හැබැයි ගත්ත කමඨහන තුල සිත තියන්නේ. මන් දික්ටි විසුද්ධියද, කාංකා විතරණ විසුද්ධියද, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියද, මං කායानुපස්සන සතිපට්ඨානෙද, මං වේදනානුපස්සන සතිපට්ඨානෙද, මම චින්නේ කියන ඒ තුල සිත තියන්නේ. ඉරියව්ව අදාළ නැහැ. ඉරියව්වෙන් ඇති වැඩක් නැහැ. ඉරියව්ව කොහේ ඒක සිදු වෙන ඒවා ක්‍රියාවක්. ඒක කොහේ ක්‍රියාව සිද්ධ වෙයි? අරමුණ ගන්න විදර්ශනාව ඕන ඉරියව්වකින් කරන්න පුළුවන් සිත තියන්න. කායානුපස්සනාව නම් මම දැන් කායානුපස්සනාව වඩන්නේ. වේදනානුපස්සනාව මම දැන් වේදනානුපස්සනාව වඩන්නේ. චිත්තානුපස්සනාව නම් මම දැන් චිත්තානුපස්සනාව වඩන්නේ. සක්මන ඒක ඉරියව්ව දාන්න නැහැ. තමන්ට පාස් ඉරියව්වකින් යන්නේ. හිටගෙනත් පුළුවන්, වාඩි වෙලත් පුළුවන්, සක්මනිනුත් පුළුවන්, නිදාගෙනත් පුළුවන්. හැබැයි නිදාගත්තාම නිින්දට බර වෙනවා නම් බෑ. තීන මිද්ද එනවා නම් බෑ. තේරෙනවා. තීන මිද්ද එන්නේ නැත්තම් දැන් නිින්දයක් නැත්තම් ඒ එහෙම ඉන්න තැන ඉඳගෙනම ඒ වැතිරිලා ඒ කමඨහන මෙනෙහි කරන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. අවශ්‍ය වෙන්නේ කමඨහන නිවැරදිව මෙනෙහි කිරීම. දැන් මෙච්චර වෙලා කතා කරපු ඒවා අපිට නිවැරදිව මෙනෙහි කරන්න පුළුවන් නම් මේ කතා කළේ සුද්ධ විදර්ශනානේ කතා කළේ. දැන් පැයකමාරක් විතර තිස්සේ සුද්ධ විදර්ශනා කතා කළේ. ඉතින් මේවා එකින් එකට ප්‍රත්‍ය වෙන ආකාරය, ප්‍රත්‍යඋපන්න ආකාරය ඉතින් හොඳට විමසන්න ඕනේ. ඉතින් ඒකට ඉරියව්ව අදාළ වෙන්නේ කොහොමද? ඒ තමයි දර්ශන. ඉරියව්ව අදාළ නැහැ. ඕනේ පහස ඉරියව්වකින් ඉන්නේ. තේරෙනවද? දැන් වාඩි වෙලාම භාවනා කරන්න කියලා තියෙනවද බුදුරජාණන්? නෑ නෑ. සක්මන් කරපයි කොච්චර සක්මනේ ආරියත්වයට ගියා නැද්ද? ඉන්න. ඉතින් ඒක නම් අවබෝධයක් කියන්නේ මෙතන අවබෝධයට එන්න ඉරියව්ව අවශ්‍ය නැහැ. මානසික ක්‍රියාකාරීත්වය අවශ්‍ය නැහැ. නුවණ, බුද්ධිය, ඥානය. මම තේරුම් ගන්න තෙරුවන් සරණයි.
අනස එතකොට අර අපි පස්සේ ගැන කතා කරන්නේ පස්ස මේ දුක ඇති වෙන්නේ කියලා සානස එතනදී අත්‍යවශ්‍යම සානස එතන සලආයතන නිරෝධය කරලා නම් වහන්සේ කිව්වා වගේ මේ දෙපාරක් ඇහෙනවා සානස මචං මේ එතනදී සානස සලආයතන නිරෝධයම තමයි මට තේරෙන විදිහට සානස අපි කරන්න ඕනේ එතකොට මේ අපිට මේ පරිශය ඇති වෙන්නේ නැහැ නේ සලආයතන නිරෝධය වෙනවයි කියන්නේම කර්මශය වෙනවා එක නේද සානස ඔව් අනිවාර්යයෙන් කර්මශයයි. ඒතකොට සලආයතන වලට ප්‍රත්‍ය නාම රූපනේ. ඒතකොට නාම රූප නිරෝධ වෙන්න ඕනේ. ඒතකොට නාම රූප නිරෝධ කරන්න නම් ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ කරන්න ඕනේ. ඒතකොට ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ කරන්න නම් කර්මශය කරන්න ඕනේ. සංස්කාරය. ඒතර සංස්කාර ෂය කරන්න නම් අවිද්‍යාව ෂය වෙන්න ඕනේ. අවිද්‍යාව අවසන් නැහැ. විද්‍යාව උපදවන්න ඕනේ. ඒතර විද්‍යාව අවසන් වෙන්න නම් ආශ්‍රව අවසන් වෙන්න ඕනේ. එතකොට ආශ්‍රව අවසන් වෙනවා කියන්නේ එතකොට ස්පර්ශය නිරෝධ වෙනවා. ස්පර්ශ නිරෝධයි. සරස එතකොට අතන වහන්සේගේ චන්දරාගය දුරු කරන්න ඒ කියන්නේ අපි අරමුණක් ගන්නාවට ඇති වෙන පංච උපාදානස්කන්ධේ උදේවැය බැලීම තමයි චන්දරාගය දුරු කරන්න පුළුවන් වෙන්නේ නේ ස්වාමීන්. ඔව් උදේවැය කියන්නේ ඥානයක් විතරයි. ඊට පස්සේ බංග ඥානය, බතුපට්ඨාන ඥාන, ආධිනවානු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කමංචිතා ඥානය, පටිසංකානු දර්ශන ඥානය, සංස්කාර උපේක්ෂා ඥානය, සත්‍ය අනුලෝම ඥානය. දැන් තව යන ඔව් උදේවැය ඥානය ස්වාමීන් කර්ම ෂේ වෙනවානේ. උදේවැය ඥානය තුළ කර්ම ෂේ කරන්න පුළුවන්. ඒතර හැබැයි ඒ ඥාණයෙන්ම විතරක් නෙමෙයි ගෝත්‍රභු ඥානය දක්වා යන්න වෙනවා. ඔව් ඒ වෙනස ස්වාමීන් වහන්සේ අපිට පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ අරමුණේදීනේ පංච උපාදානස්කන්ධේ එතකොට අපි එතන අපි බලනවා නම් විදර්ශනා කරනවා නම් අත්‍යවශ්‍යම එතන වහන්සේ කිව්වාගේ මනසින් කර්ම විඤ්ඤාණ කියන්නේ කර්ම විඤ්ඤාණය හැදෙන්නේ නැහනේ මනෝ විඤ්ඤාණ කර්ම සිත හැදෙන්නේ නැහනේ පංච උපාදානස්කන්ධය අපි අනිත්‍ය දුක්ඛ අනාත්මය බලනකොට දෙවනි සිත වහන්සේ දෙවනි සිත කියලා අදහස් කළේ මනෝ විඤ්ඤාණ කර්ම සිත නේද? ඔව් ඔව්. දෙවෙනි සිතෙන් අරමුණ ගත්තාම ඉදිරියට යනවා. ඔව් ඒ කියන්නේ අபிසංකාරය වෙන්නේ නැහැ එතන. අපි එතන දෙවෙනි සිතෙන් අරමුණ අபிසංස්කාර දක්වා යනවා. වෙනවා. අපි අරමුණ කළොත් ස්වාමීන්. දෙවෙනි සිතෙන් කැඩුවොත් එතකොට දිත්තේ දිට්ඨ මත්තා. පළවෙනි සිතෙන් කැඩුවොත් දෙවෙනි සිතෙන් අරමුණ කළොත් යනවා. එතකොට දිත්තේ දිට්ඨ මත්තන් නැහැ. එතකොට ප්‍රවෘත්තිය. එතකොට අபிසංස්කාර දක්වා යනවා. ඔව්. අපි එතනදී අපි නවත්ත ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එතන අපිට මේ පංචමාදානස්කන්ධය අනිත්‍ය දැකීමෙන්. ඔව් ඔව් ඔව්. ඒ සෑම දෙයකම තියෙන අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවය. අනාත්ම ස්වභාවය. ඉපද වේදන ස්වභාවය. ඇතිවීම නැතිවීම තියෙන්නේ. ක්‍රියාවන් තියෙන්නේ. ක්‍රියාවක ඇතිවීම නැතිවීම තියෙන්නේ. උදේවැය තියෙන්නේ ක්‍රියාවක. එහෙනම් අපි ක්‍රියාවට සිත ගන්න ඕනේ. පවතින දේ තමයි අපිට තියනවා කියලා ගන්න පුළුවන්. පවතින දෙයක් නැහැ නේ ලෝකෙ. එතන සත්‍ය පුද්ගල භාවයෙන් නැති බව අවබෝධ කරගත්තා නම් හරිනේ ස්වාමීන් වහන්සේ. අවබෝධ වෙනවා. ඔව්. ස්වාමීන් වහන්සේ අපේ පළවෙනි සිත කියලා කිව්වේ විඥාණය ඇති කියන්නේ චක්කු විඥාණය, සෝත විඥාණය, ගාන විඥාණය කියන තැන තමයි පළවෙනි එතනදී ස්වාමීන් වහන්සේ ක්‍රියාසිතක් නේ එතන තියෙන්නේ. එතනදී කර්මයක් සිද්ධ වෙලා නැහැ නේ විඥාණයේදී. ඔව් ඒ විඥානයේ කර්මයක් සිද්ධ වෙලා නැහැ. ඒකනේ දිත්තේ දිට්ඨ මත්තා, සුතේ සුත මත්තා, මුතේ මුත මත්තා, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තා. ඔව් එතන චක්කු විඥාන කියන්නේ එතන ස්වාමීන් වහන්සේ කර්මයක් නැහැ ක්‍රියාවක් විතරයි සිද්ධ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්. එතන අපි හැම අරමුණම දැනගන්නේ මනසින්. මනසට ගියාට පස්සේ තමයි කර්මය සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. මනසෙන් එතකොට දෙවෙනි පාරට අරමුණු කරනවා අපි. එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද චිත්තක්ෂණයනේ අවශ්‍ය. ඒතර ඇසයි රූපයයි ගැටෙනවත් එක්කම හට ගන්න සිත්තේ ඒක චිත්තක්ෂණයෙන් බින්දලා ඉවරයි. අපිට ඒක අරමුණු කරන්න වෙලාවක් නැහැ. ඒ අරමුණ ගන්න වෙලාවක් නැහැ අපිට. ඒ දර්ශනේ ක්‍රියාව අපිට මනසින් ගන්න බෑ. දෙවෙනි සිතෙන් ඒකට නැති වෙලා ඉවරයි. තුන්වෙනි සිතෙන් ඔය ආදී වශයෙන් සිත් පරම්පරාවකින් තමයි අපි ඒක අරමුණු කරන්නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ සිත් යනවා 4ක් විතර නේ ස්වාමීන් වහන්සේ. ජවන් මනෝ විඥාන කර්ම සිතට එනකොට සිත් 4ක් විතර ගිහින් ස්වාමීන් වහන්සේ. මනෝ ධාතු සිත, මනෝ විඥාන සිත, මනෝ විඥාන කර්ම සිත. ඔව් ඔව්. ඒතර ජවන්. හරි ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. කාට හරි අහන්න ස්වාමීන් වහන්සේගෙන්. අද ලබන සතියේ සමුද නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතන ඉඳලා සෙන්සුරාදා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සති දෙකේ තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ප්‍රශ්න ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේලාත් දැන් නම් මහන්සි ඇති ගොඩක් මං හිතන්නේ. එහෙසයි. එහෙනම් ස්වාමීන් වහන්සේ අපි අද කරපුන්නේ 4යි මේ 5 වෙනි එක දැනට. අත්තිනා ස්වාමීන් වහන්සේ. දැනට කරපු 5 වෙනි එක මේ. ඒක තමයි. අදට තව තියෙනවද රෙකෝඩින්? අද තව එකක් තියෙනවා. වාසය නම් මේක ගන්න. ඔව්. බොහොම පින් ස්වාමීන් වහන්සේ. වහන්සේ අපිට අදත් බොහෝ වටිනා ධර්ම පාලනයේ දේශනා කළේ අත්‍යවශ්‍යම නිර්වාණය තමයි වහන්සේ අරමුණු කළේ. වහන්සේට බොහෝ පින්වත් වෙනවා. බොහෝ අනුකම්පාවෙන් අපේ ධර්මයේ සාර්ථකයෙන් සසල දුකින් නිවනට දොරටු ඇරදෙන්නේ. වහන්සේ කරන වෙහෙසට වහන්සේට අජරාමර නිවන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් කලින්ග මාත්‍යයට අපි ප්‍රාර්ථනා කරනවා අපිට මේ වගේ හොඳ වටිනා ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා අපිට මේ අහන්න ලැබෙන අවස්ථාව ලබා දීම ගැන අනේක වාරයක් පින් ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් කිසිම ආඩම්බරයක් මොකුත් නැතුව අපට අහන ප්‍රශ්න වලට හොඳට විස්තර කරලා දෙන එක න ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි එහෙනම් රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් තමන් නමින් පරලෝසපත් ඥාතීන් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාව කියන්නේ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු රාතිරෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු රාතිරෝ. දෙවියන්ට පින් දෙන ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔබ අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය පිණිසම හේතු ආසනා වේවා කියලා හිතාගෙන සාදු. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං උල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටිය සද්දා සීල දයා සම්බුද්ධ පුත්තං නමः. සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන අවසරයි පූජනීය තපෝවනේ අරිදජ ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් අපගේ සියලු ගැටලු निराකරණය කර දෙමින් ඊටමත් කරුණාවෙන් මෙම ගැඹුරු දාම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි දේශනා කරන ඔබ වහන්සේට පාදාභි වන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි. මෙම උතුම් ශාසනික මෙහෙවර চিරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු උපනිශ්‍රේ වේවා. තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර හදා වඩා ශාසනයට දායාද කළ පිළිපත් දෙමාපියන් වහන්සේලා දෙදෙනාට සහ ඔබ වහන්සේගේ දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම මහානීය ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා. තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් පටිගත කර අන්තර්ජාලයට නිකුත් කර එය බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට සලස්වන අපගේ කල්යාණ මිත්‍ර නාමල් ප්‍රේමරත්න මහතාටත් එම පවුලේ සියලු දෙනාටමත් මෙම ධර්ම දානමය මහා කුසලය නිවන් මාර්ගයේ පූර්ණය කර ගැනීමට හේතු වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.
තවද මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන්ට සම්බන්ධ වූ ධර්මවත් සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.